මම වැඩේ පටන් ගන්න පළවෙනි ප්‍රශ්නේ වැඩේ පටන් ගන්නවා. හරි. පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා දරුවනේ. පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙනවා. ඉහළ සම්මත සජනන එන්තල්පියක් සහිත ප්‍රභේදය මොකක්ද? මගෙන් අහලා තියෙනවා දරුවනේ. ඉහළ සම්මත සජනන එන්තල්පියක්. සම්මත සජනන එන්තල්පියක් කියන කාරණා. එතකොට මේ සම්මත සජලන එන්තල්පිය ගන්නකොට ඕනේ. සම්මත සජලන එන්තල්පිය කියන්නේ මෙන්න මේක. අපි දන්න දරුවනේ මොකක් හරි වායුමය අයනයක් අරගෙන. ඒ වායුමය අයනය දරුවනේ ධන අයනයක් වෙන්නත් පුළුවන්. එයා ඍණ අයනයක් වෙන්නත් පුළුවන්. හරි. මෙයා දරුවනේ ජලයක් එක්ක මෙයා ජලයේ වැඩිමනක් ජලයේ දිය කරනවා. වැඩිමනක් ජලයේ දිය කරද්දී දරුවනේ සිදුවන සර් කලින් එකේ ලකුණු දෙන්නකෝ. හරි. දැන් ලකුණු දැන් වැටේ ගෲප් එකේ නේද? දැන් තව ඩිග්‍රී ඒ කියන්නේ පන්ති වල වෙන කලින් ගොඩක් දුරට ලකුණු ලැබෙයි. හරි. කලින් එකේ අද එකේ නෙමෙයි. කලින් එකේ. අද එකේ ලකුණු අද දවස් ඉවර වෙද්දී නැත්නම් හෙට වගේ වෙද්දී ගොඩක් දුරට ලැබෙයි. හරි. කියන්නේ කලින් ටෙස්ට් වල ලකුණු එකක වගේ ගොඩක් දුරට අද ලැබෙයි. ඊට පස්සේ අද ටෙස්ට් එකේ ලකුණුත් හෙට හෝ අද වගේ ලැබෙයි. හරි. ඒක ප්‍රශ්න කරනවා. හරි. හරි. දැන් ඉහළ සම්මත සජලන එන්තල්පියක් කියලා තියෙනවා. දැන් මම දන්නවා මේ සජලන එන්තල්පිය කියලා කියන්නේ මොකක් හරි වායුමය අයන ධන අයන වේවා ඍණ අයන වේවා. ඒව දරන්නේ ජලයත් එක්ක එකතු වෙද්දී. අන්නේ විපර්යාසයේ ඒ වෙලාව වෙන ශක්ති විපර්යාසය තමයි අපි සජලන එන්තල්පිය කියන්නේ. මොකක්ද? ධන අයනයක් නම් එයා ජලයත් එක්ක එකතු කරලා එයාගේ දරන්නේ වායුමය අවස්ථාවේ තියෙන අයනේ දරුනේ ජලීය අවස්ථාවේ තියෙන අයනයක් බවට පත් වෙද්දී සිදුවන ශක්ති විපර්යාසය. එතකොට දැන් ඔයාලා හිතන්න දැන් ධන අයන හරි ඍණ අයන හරි ගත්තොත් දරුවනේ මුන් වායුමය අවස්ථාව විදිහට දරුවනේ මුන්ගේ ළඟ බලක් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතමු මෙහෙම මම මේ අහන්නේ මෙහෙම දෙයක්. දැන් දරුවනේ ධන අයන මම නිකන් උදාහරණයක් දෙන්න මෙහෙම ගන්නමු දරුවනේ. අපි සෝඩියම් ප්ලස් ගමුකෝ. සෝඩියම් ප්ලස් ගෑස්. හරි. තව සෝඩියම් ප්ලස් ගෑස් කෙනෙක් ඉන්නවා. සෝඩියම් ප්ලස් ගෑස්. තව සෝඩියම් ප්ලස් ගෑස් කෙනෙක් ඉන්නවා. ඔන්න ඔය දරුවනේ ධන අයන රාශියක් ඉන්නවා. දැන් දරුවනේ මුන් අතර මොනවා හරි අන්තරංග ආකර්ෂණ බලයක් නැත්නම් දරුවනේ මොකක් හරි විද්‍යුත් ආකර්ෂණ බලයක් තියෙනවද මුන් අතර නැද්ද? මේ ධන අයන ගත්තොත් දරුවනේ මුන් අතර මොකක් හරි ආකර්ෂණ බලයක් තියෙනවද නැද්ද? බොහොම සරල ප්‍රශ්නයක්. අදරුනේ මුන් අතර මොකක් හරි ආකර්ෂණ බලයක්ද තියෙන ඇත්තටම විකර්ෂණ බලයක්ද තියෙන්නේ? මට උදව් කරපන්. ආකර්ෂණ බලයක්ද තියෙන විකර්ෂණ බලයක්ද? ඇත්තටම දෙන විකර්ෂණ බලයක්. ආකර්ෂණ බලයක් නැහැ. ඒක තමයි ඍණ අයන කට්ටිය ගත්තා. එයාලා තරක් තියෙන වගේ විකර්ෂණ බලයක් තමයි. ඊට පස්සේ තමයි මෙයාලා සෙට් එකක් අරගෙන මම වතුරට දානවා. වතුර කියන එක්කෙනා ගත්තොත් දරුවනේ වතුර කියන එක්කෙනා ගත්තොත් මේ එයා ඩෙල්ටා මයිනස් ඩෙල්ටා ප්ලස් එතකොට තමයි මේ ධන අයන වලට පුළුවන් දරුවනේ මේ ඔක්සිජන් වල ඩෙල්ටා විනක් තියෙනවා. මූට් එක හදා ගන්න පුළුවන් දරුවනේ මොන දීපික අන්තර ක්‍රියාවද? දරුවනේ මේ ධන අයන වලට ජල අණුවේ තියෙන දරුවනේ ඔක්සිජන් වල තියෙන ඩෙල්ටා මයිනස් එක නිසා මෙයා අයනයක් දරුවනේ මෙයා මොකෙක්ද? දීද්‍රවයක්. අයන දීද්‍රව අන්තර ක්‍රියා හදා ගන්න පුළුවන්. එතකොට අපි කතා කරමු ඍණ අයනයක් ජලයේ දිය කරද්දී. ඍණ අයනයක් ජලයේ දිය කරොත් ඍණ ගෑස ජලයේ දිය කරොත් දරුවනේ මම දන්නවා යා ඔක්සිජන් ළඟට ආවොත් නම් දරුවනේ ඒ දෙන්න මොකද්ද වෙන්නේ? ඍණ අයනයක් වායු අවස්ථාවේ තියෙන ඍණ අයනයක් ජලයේ දිය කරන්න කියොත් දරුවනේ ඔක්සිජන් ළඟට ඍණ අයනය આવොත් මොකද වෙන්නේ? දෙන එකිනෙක විකර්ෂණය වෙනවා. එයා දරුවනේ හයිඩ්‍රජන් ළඟට આવොත් එයා ළඟ ඩෙල්ටා ප්ලස් තියෙන්නේ. මෙයා මයිනස් නිසා උන් දෙන්නත් අතර ඇති වෙන්න පුළුවන් දරුවනේ මොකක්ද? අයන දීද්‍රව දීතික අන්තර් ක්‍රියාව. හරි? අයන දීද්‍රව දීතික අන්තර් ක්‍රියාව. එතකොට දරුවනේ දැන් මම දන්නවා මෙයාලා අතර කිසිම අන්තර් අණුක ආකර්ෂණ බලයක් නැහැ. උන් විකර්ෂණය වෙනව විතරයි. එතකොට දරුවනේ මුන් ජලයේ දිය කරාට පස්සේ අමුතුවෙන් අන්තර් අණුක ආකර්ෂණ බල හදනවා. දරුවනේ අපි දන්නවා බන්ධන සෑදීම ඕනම හිත දරුවනේ බන්ධන හදන්නේ මොකක් වෙන්නද? ඕනම හිත බන්ධන හදන්නේ මොකක් වෙන්නද? ස්ථායි වෙන්න. එහෙනම් දරුවනේ බන්ධන සෑදීම හැමතිස්සෙම අපි ගන්න මොකක් කියලාද? බන්ධන හදද්දී ශක්තිය මොකක් වෙනවා කියලාද?
මට උදව් කරපන්. බන්ධන හදන ශක්තිය පිට වෙනවා කියලා. බන්ධන සෑදීමක් හැමතිස්සෙම තාපදායකයි. ඒක නිසා දරුවනේ ඕනම කෙනෙක්ගේ දරුවනේ වායුමය අවස්ථාවේදී මේ ධනායන ඍණායන වල අන්තරානුභාකර්ෂණ බල නැහැ. ජලයේ දිය කරාට පස්සේ දරුවනේ ඔන්න වගේ අයන දීද්‍රව අන්තර්ක්‍රියා හදා ගන්න පුළුවන් නිසා ඕනම එකක දරුවනේ සජලන එන්තල්පිය මොකක්ද වෙන්නේ? සජලන එන්තල්පිය මොකක්ද වෙන්නේ? තාපදායකද තාපෞෂධ ඕනම එකකගේ. දරුවනේ ඕනම එකකගේ සජලන එන්තල්පිය තාපදායකද තාපෞෂධ උදව් ඕන බං. හරි. එහෙනම් මේක සාකච්ඡා කරන්න තේරුම් ගන්න. තාපදායකයි. තාපදායකයි. මම මේ කියුවේ තේරුම් නැත්නම් කවුරුද දරුවෝ. චුට්ටක්. දරුවෝ අපි හිතමුකෝ මේ තත්ත්වය මම ගන්නවා. අපි ගමු දරුවෝ මේක ඇතුලේ තියෙනවා සෝඩියම් ප්ලස් ගෑස්. හරි. සෝඩියම් ප්ලස් ගෑස් වල ගොඩාක් ඉන්නවා. මේක ඇතුලේ සෝඩියම් ප්ලස් ගෑස් වල ගොඩාක් ඉන්නවා. දරුවෝ මුංගේ අතර මොකක් හරි අන්තරානුභාකර්ෂණ බලයක් තියෙනවද නැද්ද? සෝඩියම් ප්ලස් ලා හිටියෝ. දරුවෝ මේක ඇතුලේ මේ පුරවල තියෙන සෝඩියම් ප්ලස් නම් මේ බෝල ඇතුලේ තියෙන හැමෝම සෝඩියම් ප්ලස් ලා නම් උන් අතර මොකක් හරි අන්තරානුභාකර්ෂණ බලයක් තියෙනවද නැද්ද? නෑ. තිබ්බොත් තියෙන්නේ ආකර්ෂණ බලයක් නෙමෙයි මොන බලයක් විතරයිද? ආකර්ෂණ බලයක් නෑ. තිබ්බොත් තියෙන්නේ මොකක්ද? විකර්ෂණ බලයක් විතරයි. එතකොට මේ මූ ජලයේ දිය කරද්දී ජලයේ දරුවනේ ඔක්සිජන්ලා දැන් මෙයා නම් ධන අයන නම් දරුවනේ එයාට හයිඩ්‍රජන් එක දීතිකාන්තර කියා හදා ගන්න යන්න පුළුවන්ද? හයිඩ්‍රජන් එක දීතිකාන්තර කියා හදා ගන්න යන්න පුළුවන්ද? බෑ. උඩ දරුවනේ ඇයි හේතුව එයා ධන අරයක් ධන නිසා එයාට දරුවනේ ඩෙල්ටා ඍණක් කියන කෙනෙක් එක්ක දීතිකාන්තර කියා හදා ගන්න පුළුවන්. හරි. මෙතන දරුවනේ අමුතුවෙන් බන්ධන කැඩෙන්න දෙයක් තියෙනවද? මෙයා ජලයේ දිය කරද්දී මෙයාගේ බන්ධන කැඩෙන්න දෙයක් තියෙනවද? නැහැ. ජලයේ දිය කරද්දී වෙන්නේ මොකද? අමුතුවෙන් බන්ධන හැදෙන එක විතරයි. ඉතින් මන් දන්න දරුවනේ බන්ධන සෑදීම තාපදායක නිසා ඕනම අයනයක් ජලයේ දිය කරලා අන්‍යගේ සජලන එන්තල්පිය මට ගන්න පුළුවන් තාපදායකයි කියලා. සජලන එන්තල්පිය තාපදායකයි කියලා ගන්න පුළුවන්. හරි. දරුවනේ දැන් ඔයාලා හිතන්න මේ හදන බන්ධනය ගොඩාක් ප්‍රබල නම් ජලයත් එක්ක දරුවනේ මේ අයන හදන බන්ධනය ගොඩාක් ප්‍රබල නම් පිට කරන ශක්තිය මොකක් වේද? දරුවනේ මේ ජලයත් එක්ක මේ ධන අයන ඍණ අයන හදාගන්න අන්තරානුභාකර්ෂණ බලය ගොඩාක් ප්‍රබල නම් එයා දරුවනේ බන්ධනය හදද්දී පිට කරන ශක්තිය ගොඩාක් මොකක් වේද? වැඩි වෙයි. ඒතකොට ඔයාලා හිතන්න දරුවනේ මෙතන තියෙන දීද්‍රවයයි අයනයයි අතර තමයි දරුවනේ ආකර්ෂණ බලය හැදෙන්නේ. මෙයාගේ තියෙන ඩෙල්ටා මයිනස් එකයි ඔක්සිජන් වල තියෙන ඩෙල්ටා මයිනස් එකයි ධන අයනෙත් එක්ක තමයි හදන්නේ. දරුවනේ මෙයාගේ ආරෝපණය වැඩි වෙන්න මූත් එක්ක හදාගන්න අන්තරානුභාකර්ෂණ බලයේ ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ? හිතලා කියපන්. දරුවනේ මෙයාගේ ආරෝපණය වැඩි වෙන්න මෙයාත් එක්ක හදාගන්න අන්තරානුභාකර්ෂණ බලයේ ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම එකක් තමයි දරුවනේ මෙයා ධන අයනේ පොඩි වෙන්න එයාගේ අර ධන ගතිය නැත්නම් ආරෝපණ ඝනත්වය මොකද්ද වෙන්නේ? දරුවනේ මේ මෙයා පොඩි වෙන්න මේ ආරෝපණය පොඩි වෙන්න දරුවනේ උගේ ධන ගතිය නැත්නම් උගේ දරුවනේ මොකද්ද? ඒකීය පරිමාවක තියෙන ආරෝපණ නැත්නම් ආරෝපණ ඝනත්වය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට දරුවනේ මූත් එක අන්තරානුභාකර්ෂණ බල හදාගන්න ප්‍රබල වෙනවද? දුර්වල වෙනවද? ප්‍රබල වෙනවා. ඒක නිසා දරුවනේ මේ අයන දීද්‍රව අන්තර්ක්‍රියාවල ප්‍රබලතාවය වැඩි වෙනවා. ආරෝපණය වැඩි වෙද්දී සහ අරය අඩු වෙද්දී ඔය හදාගන්න දීතික අන්තර්ක්‍රියාවල ප්‍රබලතාවය වැඩි වෙන එක ධන අයනයක් වුණත් ඍණ අයනයක් වුණත් එහෙමයි. ඉතින් දරුවනේ ඒක නිසා සජලනය වෙද්දී පිට කරන තාපය වැඩි වෙනවා. ආරෝපණය වැඩි වුණොත් සහ අරය අඩු වෙනවා. හරි ඒකට හේතුව තමයි එය ජලනොත් එක්ක හදාගන්න දීතික අන්තර්ක්‍රියාව නැත්නම් අයන දීද්‍රව අන්තර්ක්‍රියාව ප්‍රබල වෙන නිසා. හරි. ඉතින් දරුවනේ මට දීලා තියෙන ප්‍රශ්න දීලා තියෙන්නේ H+ හරි sodium plus potassium plus ඊළඟට දරුවනේ beryllium 2+
बेरियम 2 प्लस बेरियम 2 प्लस හරි बेरियम 2 प्लस එතකොට දරුවනේ එතකොට මම දන්නෝ ආරෝපණය වැඩි වෙන්න දරුවනේ ආරෝපණය වැඩි වෙන්න සජලන එන්තල්පිය මොකද්ද වෙන්නේ නැත්නම් ජලයත් එක්ක හදාගන්න දීතිකාන්තර කියලා ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ ධන එකට වඩා දරුවනේ ධන දෙකේ කට්ටිය ජලයත් එක්ක හදාගන්න දීතිකාන්තර කියලා ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ කො ධන එකේ අයන ජලයත් එක්ක හදාගන්න දීතිකාන්තර ක්‍රියාවගේ දෙගුණයක් තමයි ධන දෙකේ අය හදාගන්න ඒක නිසා දරුවනේ ඒක නිසා මේ සෙට් එක මම උත්තර අයින් කරා දැන් දරුවනේ මට උත්තර දෙකක් විතරක් තියෙනවා බෙරිලියම් 2+ සහ බේරියම් 2+. ඉතින් මම දන්නවා දරුවනේ මම දන්නවා අරය වැඩි වෙන්න ආරෝපණ ඝනත්වය මොකද්ද වෙන්නේ ආරෝපණ ඝනත්වය මොකද්ද වෙන්නේ අරය වැඩි වෙන්න කො අරය වැඩි වෙන්න ආරෝපණ ඝනත්වය මොකද්ද වෙන්නේ අඩු වෙනවා ආරෝපණ ඝනත්වය අඩු වෙනවා කියන්නේ ජලයත් එක්ක හදා ගන්න පුළුවන් දීතිකාන්තර ක්‍රියාවල ප්‍රබලත්වය අඩු වෙනවා ඒක නිසා දරුවනේ ඒක නිසා මෙයාගේ සජලන එන්තල්පියට වඩා මෙයාගේ සජලන එන්තල්පිය වැඩි එහෙනම් සජලන එන්තල්පිය වැඩි මෙක් කෙනා බෙරිලියම් 2+ හරි දරුවනේ මම චුට්ටි විවරණයක් දෙන්න හරි දැන් මගේ දරුවෝ කියලා දීපු සමහර අය මම පොඩ්ඩක් වේග වැඩි කියලා හරි වේග වැඩි කියන්නේ මම නෝට් එක ලියා ගන්න වෙලාව දෙන්නේ නැහැ කියලා හරි මම චුට්ටක් නෝට් එක ලියා ගන්න වෙලාවක් දෙන්නම් සහ දරුවනේ මම චුට්ටක් ඔයාලට මේ සම්බන්ධ පොඩි විවරණයකුත් මගෙන් දෙන්න හරි දරුවනේ අපි මෙහෙම ලියමුකෝ මම පළවෙනි ප්‍රශ්න මගේ විවරණය හරි ඕනෑම අයනයක සජලන එන්තල්පිය ඕනෑම අයනයක දරුවනේ අතිශය වැදගත් කාරණා විතරයි මම දෙන්නේ හොඳේ ඕනෑම අයනයක සජලන එන්තල්පිය දරුවනේ තාපදායකතාව අවශ්‍ය කරනවා ඕනෑම අයනයක සජලන එන්තල්පිය තාපදායක වේ එයට හේතුව වනුයේ වායුමය අවස්ථාවේදී සලකනු ලබන ප්‍රභේදයේ අයන අතර අන්තර් අණුක ආකර්ෂණ බල නොමැති අතර අන්තර් අණුක ආකර්ෂණ බල නොමැති අතර එම අයන ජලයේ දියවීමේදී ජල අණු සමග හදාගන්න දීතිකාන්තර කිය මොකද්ද ජල අණු සමග අයන දීද්‍රව අන්තර්ක්‍රියා සාදා ගන්නා නිසාය දරුවනේ මම මේ දීපු වාක්‍ය චුට්ටක් කියමු මට ඒක මුලත් එක්ක චුට්ටක් පොඩි මැච් වීමක් නැටක් ගාලා කවුරු හරි කියපන් කො පරක් කරන්න එපා අපිට ගොඩක් වෙලා යනවා අද වැඩේ කරන්න කො කවුරු හරි කියපන් තාරු ගොඩක් මම කියපේ පොඩි චුට්ටක් කියපන් තාරු
කොයි මම අර හරි තාර වල දෙන්නේ කවුරු හරි කවුලක් නැහැ හරි ලියා ගන්න මේ කියවල වලක් ගන්න තාර වල නෙමෙයි කවුරු හරි වුණත් කවන්නේ නැහැ බං හරි මට ඕන ඉක්මනට ඒක ගැලපෙනවද කියලා බලන්න ඕනෑම අයනයක සදලන එන්තැල්පිය තාපදායක වේ. එයට හේතු වන්නේ වායුමය අවස්ථාවේ සලකුණු ලබන ප්‍රවේදයේ ආයන අතර අන්තර් අනුක ආකර්ෂණ බල නැති අතර එම ආයන ජලයේදීදී ජල අණු සමග ආයන දීද්‍රව අන්තර්ගය සාධන නිසා. ආයන දීද්‍රව අන්තර්ක්‍රියා සෑදීමයි. ඕන වරහ ඇතුළේ දරුවනේ ලියන්න. මම වරහ ඇතුළේ ලියන්න මෙහෙම. බන්ධන සෑදීම තාපදායක වේ. ඒක නිසා තමයි අතන බන්ධන කැඩෙන්න දෙයක් නෑ. අතන බන්ධන හදලා තාපදායකයි. ඒක නිසා තමයි තාපදායක වෙන්නේ. හරි. දැන් පොඩි බුලට් එකක් දාලා ලියන්න. හරි. දරුවනේ. දැන් අපේ ජල අණුව ගත්තොත් මම මෙහෙමනේ. ජල අණුව ගත්තොත් මෙහෙමයි. මේ ඉන්නේ ජල අණුවනේ. මේ ඉන්නේ ජල අණුව. මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්, මෙයා ඩෙල්ටා ප්ලස්. දැන් දරුවනේ ධන අයනයක් આવොත් එයාට අයන දීද්‍රව හදා ගන්න පුළුවන් ඔක්සිජන් එකද හයිඩ්‍රජන් එකද? දරුවනේ අපි ධන අයන වල සජලන එන්තල්පිය කතා කරන්න ගියොත් ධන අයන ඇවිල්ලා සෙට් වෙන්න දරුවනේ හයිඩ්‍රජන් එකද ඔක්සිජන් එකද? කතා කරමු මොකක්ද? ඔක්සිජන් එකද හයිඩ්‍රජන් එකද? ධන අයන ඇවිල්ලා සෙට් වෙන්නේ. දරුවනේ මූ මත ඍණක් තියෙනවා මූ මත ධනක් තියෙනවා මුල් ළඟට දරුවනේ ධන අයන આવොත් මොකද වෙන්නේ විකර්ෂණය වෙනවා. එතකොට ධන අයන හැදුවොත් දීප්තික අන්තර්ක්‍රියා හදාගන්න ජල අණුවේ ඔක්සිජන් එක. සජල නෙවෙයි. එතකොට ඍණ අයන આવොත් මේ ඍණ අයන આવොත් දරුවනේ එයා හදාගන්නේ ජලයේ ඉන්න කාත් එකට දීප්තික අන්තර්ක්‍රියා. මෙයා ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් දරුවනේ මේ අන්‍යත් එක්ක හයිඩ්‍රජන් එක. ඉතින් ඔන්න මේ බන්ධන හදන නිසා තමයි තාපදායක වෙලා සජලන එන්තල්පිය තාපදායක. හරි. අපි මෙහෙම ලියන්න ඕනේ. එහිදී ධන අයන ජල අණුවේ ඔක්සිජන් සමගද ධන අයන ජලයේ ඔක්සිජන් සමගද එහිදී ධන අයන ජලයේ ඔක්සිජන් සමගද ඍණ අයන ජල අණු වල ඇති හයිඩ්‍රජන් සමගද ද්විතීක අන්තර්ක්‍රියා සෑදීම සිදු වේ. අයන දීද්‍රව අන්තර්ක්‍රියා සෑදීම සිදු වේ. හරි. අලුත්කලින් මෙහෙම ලියමු. එම සාධන බන්ධනයේ ප්‍රබලත්වය වැඩිවත් ඒ බන්ධන බන්ධනයේ ප්‍රබල වෙන්න සජලනයේදී පිට කරන තාපය මොකද වෙන්නේ මකට අවුන සජලනයේදී පිට කරන තාපය මොකද වෙන්නේ කොයිද මට උදව් ඕන හොඳයි සජලනයේදී පිට කරන තාපය මොකද වෙන්නේ වැඩි වෙනවා සජලනයේදී පිට කරන තාපය වැඩි දැන් මම තව චුට්ටක් ඇතුළේ ගිහලා කතා කරනවා හොඳේ අපි මෙහෙම ප්‍රශ්නයක් අහුනොත් හොඳට කතා කරමු හොඳේ හරි දැන් මගේ පැටව කියන බලන්න මන දරුවනේ වෙන එක්කෙනෙක් ඇවිල්ලා ජලය දිය කරන්න හදා අර ධනායන වේවා ඍණායන වේවා මම දන්නේ නැහැ මට මේ ජල අණුවේ දැන් මම දිය කරන අයනේ අණුව මේ ජල අණුවේ තියෙන දරුවනේ ඩෙල්ටා මයිනස් එක තීරණය වෙනවද නැහැ මම අතිශය සරල ප්‍රශ්නයක් අහන්නේ දරුවනේ මම දැන් දිය කරනොත් අපි හිතමු මෙහෙම මම ජලයේ දිය කරන දරුවනේ සෝඩියම් ප්ලස් වලින් මම පොටෑසියම් ප්ලස් වලින් තමයි ජලයේ දිය කරන්නේ එතකොට මම දිය කරන්න ගන්නේ සෝඩියම් ප්ලස්ද පොටෑසියම් ප්ලස්ද කියන එක මත මේ ජල අණුවේ දරුවනේ මෙතන තියෙන මේ ඩෙල්ටා මයිනස් වෙනස් වෙනවද නැහැ වෙනස් වෙන්නේ ඇයි එතෙන් ඩෙල්ටා මයිනස් එක ආවේ මොකද මේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වල තිබිච්ච විද්‍යුත් රිද්තාව මට ඒ විද්‍යුත් රිද්තාව වෙනසට මට පිටින් බලපෑමක් කරන්න බෑ මට විද්‍යුත් රිද්තාව වෙනසට මට පිටින් බලපෑමක් කරන්න බෑ
එහෙනම් දරුවනේ මේ delta minus වත් delta plus වත් වෙනස් කරලා මට මෙයාලා අතර ඇති වෙන මේ දීපික අන්තර් ක්‍රියාවේ ප්‍රබලත්වය මට වෙනස් කරන්න පුළුවන්. බෑ. එතකොට දරුවනේ මෙයාලත් එක්ක හදාගන්න මේ දීපික අන්තර් ක්‍රියාවේ ප්‍රබලත්වය තීරණය වෙන්නේ මම දිය කරන කැට අයනයට නැත්නම් ඇනායට කොච්චර හොඳට දීපික අන්තර් ක්‍රියාව හදාගන්න පුළුවන්ද බැරිද කියන එක මම. දරුවනේ ඔයාලා හිතන්න මේ කැට අයනයේ ආරෝපණය ගොඩක් වැඩි නම් මේ හදන ආකර්ෂණ බලය මොකද්ද වෙන්නේ? වැඩි. දරුවනේ මේ ඍණ අයනය ගොඩක් ලොකු නම් ඒ කියන්නේ විශාලත්ව නෙමෙයි ඍණ 2 ඍණ 3 ඍණ 4 නම් දරුවනේ මෙතන හදාගන්න ආකර්ෂණ බලය මොකද්ද වෙන්නේ? වැඩි. වැඩි ප්‍රබලයි. ඒක දරුවනේ දැන් ඔයාලා හිතන්න දැන් සෝඩියම් කියන එක නා මෙහෙම ඉන්නවා සෝඩියම් ප්ලස්. පොටෑසියම් ප්ලස් ගත්තොත් දරුවනේ මෙහෙම ඉන්නවා. පොටෑසියම් ප්ලස් ගත්තොත් මෙහෙම ඉන්නවා. දරුවනේ මෙයාගේ දරුවනේ චුට්ටි පරිමාව තමයි මේ ධන එක පැතිරලා තියෙන්නේ. දරුවනේ මෙයාගේ ලොකු පරිමාව තමයි මේ ධන එක පැතිරලා තියෙන්නේ. දරුවනේ මේ ආරෝපණයේ ප්‍රබලත්වයද වැඩි මේ ආරෝපණයේ ප්‍රබලත්වයද වැඩි? පොටෑසියම් වල ප්‍රබලත්වයද වැඩි සෝඩියම් වල ප්‍රබලත්වයද වැඩි? සෝඩියම් වල. මම එහෙම නැතුව දරුවනේ ඔයාලට සරල ප්‍රශ්නයක් අහුවොත් මෙහෙම ඔයාලා දරුවනේ තේයකට සීනි හැන්දක් දානවා බැරල් එකකට සීනි හැන්දක් දානවා. ඔයාලට සීනි රස වැඩිපුර එන්නේ අර කෝප්පේ තියෙන එකෙන්ද බැරල් එකේ තියෙන එකේ? අතිශය සරල ප්‍රශ්නනේ බං. තේයකේ තියෙන කෝප්පේ තියෙන එකෙන්නේ. ඉතින් දරුවනේ මේ වගේ මොකක්ද? ඒකීය පරිමාව තියෙන ආරෝපණය මෙයාගේ වැඩි නිසා දරුවනේ මෙයාගේ ආරෝපණ ප්‍රබලත්වය වැඩි. මෙයාට වඩා මෙයාගේ දරුවනේ ලොකු ඔපොසිට් එක පැතිරලා තියෙන ආරෝපණයේ ඝනත්වය අඩු වෙලා. ඒක නිසා දරුවනේ මෙයාගේ අරය අඩු වෙන ආරෝපණ ඝනත්වය වැඩි වෙන නිසා මෙයාත් එක්ක හදාගන්න දීපික අන්තර් ක්‍රියාවේ ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඉතින් මම රත්නම් අපිට උනේ. අන්න එහෙනම් මට තේරෙනවා මේ ආකර්ෂණ බලයේ ප්‍රබලත්වය වැඩි වෙනවා. ආරෝපණය වැඩිවද්දි සහ දරුවනේ අයනවල අරය අඩු වෙද්දී. එහෙනම් දරුවනේ අපි දන්නෝ ආරෝපණය වැඩි වුණොත් සජන එන්තල්පිය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. අරය අඩු වුණොත් සජන එන්තල්පිය වැඩි වෙනවා. හරි දරුවනේ මෙහෙම ලියමු. එම සාධන ලබන දීපික අන්තර් ක්‍රියාවල ප්‍රබලත්වය වැඩි වීමට නම් අදාළ අයනවල ආරෝපණය වැඩි විය යුතු අතර අරය කුඩා විය යුතුය. හරි. ඔන්න දරුවනේ පළවෙනි ප්‍රශ්නෙට මගේ පැහැදිලි කිරීම. හරිද? හරි. ඔයාලා දරුවනේ ඔයගේ පේපර්ස් 10 15ක් කරද්දි හරි මම ඉස්සෙල්ලත් කොහොම කරන්න කියන වැඩේ නැවැත්තුවා. හරි මම මේක හොඳ නැහැ කියලා. හැබැයි දරුවනේ යුගයේ අවශ්‍යතාවය වෙනුවෙන් මම එහෙම කරනවා. හරි. දරුවනේ එතකොට මට දීලා තියෙන්නේ මේ ටිකනේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා. හරි. දරුවනේ H+ ඉන්නෝ sodium plus ඉන්නෝ potassium plus ඉන්නෝ beryllium 2 plus ඉන්නෝ barium 2 plus ඉන්නෝ. හරි. දරුවනේ එතකොට මම දන්නවා මෙයාට සාපේක්ෂව මෙයාලගේ ආරෝපණය මොකද්ද වෙන්නේ මම බෙට ඕනේ මේ දෙන්නගේ වැඩි. එතකොට මම මේ තුන් දෙනා උත්තරෝණේ කතා කරනවා. ඊට පස්සේ දරුවනේ මෙයාලා ගත්තොත් මෙයාට වඩා මෙයාගේ අරය වැඩි. ඒ නිසා මෙයාත් එතන ගන්න මම මේ උත්තරේ තෝරනවා. beryllium 2+. ආරෝපණ ඝනත්වය ගොඩක් වැඩි සහ ආරෝපණය වැඩි එක්කෙනා. හරි. උත්තරේ දරුවනේ. උත්තරේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මගේ පළවෙනි ප්‍රශ්නේ මගේ ළඟ තියෙන එකේ මේකේ වෙනස්. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දරුවනේ එතකොට 3. එකට උත්තරේ 3. එකට උත්තරේ 3. හරි. අපිට දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ. ඊට දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා පහත කවර ප්‍රභේදයේ මධ්‍ය පරමාණු කොට විකර්ෂණයක කීයක් පවතීද කියලා. ඒක නම් දරුවනේ අපිට පොතේ ලියන්න අවශ්‍ය නැහැ. අපිට දරුවනේ නෝට් එකක් ලියන්න අවශ්‍යත් නැහැ. දරුවනේ අපි දන්නෝ HCF2 කියන එක නා ගත්ත දරුවනේ මේක හිතින් හදන්නත් පුළුවන්.
මුගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 7යි 4ක් 2යි. මුගේ සංයුක්ත ඉලෙක්ට්‍රෝන 8යි 8 වරක් 1යි. මුගේ ධර්මයේ 7 වරක් 2 14යි. මෙයාගේ 8 වරක් 1 8යි. මුළු සංයුක්ත ඉලෙක්ට්‍රෝන ගාන 22යි. 22යි. ධර්මයේ මෙයාගේ ඉන්න අෂ්ටකයේ සම්පූර්ණ වෙච්ච පරමාණු ගාන බලන්න මම කියන බෙදන්නේ මෙයා 8ෙන් බෙදනවා. 8ෙන් බෙදුවට පස්සේ ධර්මයේ උත්තරේ එනවා 8ෙන් බෙදුවට පස්සේ උත්තරේ එනවා 2යි. ඉතුරුයි දරුවනේ 6ක්. 2ෙන් බෙදුවා 3යි 0යි. හරි? හරි. එතකොට දරුවනේ ඔයාලා දන්නෝ මේ ටික ඔක්කොම එකතු කරාට පස්සේ නෝ මට මුළු විකර්ෂණයක ගන්න 2යි 3යි 5යි 0යි. දරුවනේ මුළු විකර්ෂණයක ගන්න කීයද එන මෙයාගේ? මුළු එක්කෙනාගේ. FCF2 කියන කෙනා දරුවනේ මුළු විකර්ෂණයක ගන්න 5යි. අපිට ඒක ඉතින් හදලා ගන්නත් පුළුවන්. හොඳේ? හරි. හරි. දරුවනේ ඊට පස්සේ SF4 ගත්තොත් SF4 ගත්තොත් දරුවනේ 7 වරක් 4යි. දරුවනේ මෙයාගේ 6 වරක් 1යි. 7 වරක් 4 28යි. 6 වරක් 1 6යි. දරුවනේ ඔක්කොම එනවා 34යි. 8ෙන් බෙදුව දරුවනේ 4යි. 4යි. ඊට අමතරව දරුවනේ දෙකක් ඉතුරුයි. 2ෙන් බෙදුවා 1යි 0යි. එයාගේ දරුවනේ විකර්ෂණයක 5යි. විකර්ෂණයක 5යි. 8ෙන් බෙදලා ඊට පස්සේ 2ෙන් බෙදුවා. ඊට පස්සේ දරුවනේ ඔයාලා ලුයිස් වියර් කරලා බලනවා. ඔයාලට අනිවාර්යෙන් එහෙම තමයි එන්නේ. දරුවනේ F2O F2O හරි මෙයාගේ නම් විකර්ෂණයක 4යි එන්නේ නිකන් බැලුව බැලමට කියන්න පුළුවන් මොකෝ හේතුව දරුවනේ ෆ්ලෝරින් කියන කෙනාගේ විශේෂත්වයක් තියෙනවා ෆ්ලෝරින් කියන කෙනා දරුවනේ කාත් එක්ක බන්ධන හැදුවා ඌ හදන්නේ මොන බන්ධනයක් විතරයිද ආබා ෆ්ලෝරින් කියන කෙනා දරුවනේ කාත් එක්ක බන්ධන හැදුවා ඌ හදන්නේ මොන බන්ධනයක් විතරයිද එකම එක බන්ධනයක් විතරයි ඒකට හේතුව තමයි දරුවනේ ෆ්ලෝරින් සත්ව විශේෂ හැකියාවක් ෆ්ලෝරින් වල දරුවනේ තියෙන පරමාණු ක්‍රමාංක 9යි ඉන්නේ එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගත්තොත් 1s2 2s2 2p5 නෝනේ මුගේ මුළු ඉලෙක්ට්‍රෝන 9ක් තියෙන නිසා එයාගේ සංයුක්ත අවච මේක. දරුවෝ මෙයාට උච්ච වායුවකට එන්න ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? මෙයාට උච්ච වායුවකට ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? එකයි මදි. ඉලෙක්ට්‍රෝන එකයි මදි මෙයාට උච්ච වායුවකට එන්න. ඒ වගේම දරුවෝනේ දැන් මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගොඩක් තියෙන නිසා මෙයාට අවශ්‍ය නම් දරුවෝනේ මුහුම්කරණය කියන දේ වෙන්න පුළුවන්. හැබැයි ඕනම එකක දරුවනේ මුහුම්කරණය වෙන්න නම් අනිවාර්යයෙන්ම දරුවනේ මේ වගේ ඉලෙක්ට්‍රෝන තියෙන කාක්ෂික වගේම උගේ මොන කාක්ෂිකක් තියෙන්න ඕන. අදරනේ මුහුම්කරණය කියන දේ වෙන්න නම් උගේ දරුවනේ මේ වගේ ඉලෙක්ට්‍රෝන පිළලා තියෙන කාක්ෂික වගේම දරුවනේ ඉලෙක්ට්‍රෝන මොකක්වත් නැති කාක්ෂික හිස් කාක්ෂික තියෙන්න ඕන. හැබැයි දරුවනේ මෙයාගේ ෆ්ලෝරින් කියන කෙනාගේ දරුවනේ සංයුජ්‍යතා කවචය කියලා දෙවනි ශක්ති මට්ටමේ හිස් කාක්ෂික තියෙනවද නැද්ද? හිස් කාක්ෂික නැහැ. ඒ කියන්නේ දරුවනේ මේ ෆ්ලෝරින් කියන කෙනාට මුහුම්කරණය කියන සංකල්පය මට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? ෆ්ලෝරින් කියන කෙනාට දරුවනේ ජීවිතේට මට මුහුම්කරණය කියන සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද? බෑ. ඒ පාවිච්චි කරන්න බැරි නිසා දරුවනේ මුගේ තියෙන එකම වියුක් ඉලෙක්ට්‍රෝනේ මෝට පුළුවන් එකම එක දායක එකම එක සාසන බන්ධනයක් හදාගන්න. ඒක රාෂ්ට්‍රීය සම්පූර්ණ නේද? ස්ථායි ඔක්කොම වැඩේ සෙටල්ලා යනවා. ඔක්කොම වැඩේ සෙටල්ලා යනවා. එතකොට අපි ඔය මතෙන් හිතමුකෝ දරුවනේ මම චුට්ටක් මේ මනසින් ලොයිස් විව් වදින්න හදා. හරි? දැන් අපි මේ වගේ මෙතඩ් එකකට වැඩේ කරගන්නත් පුළුවන්. ඒකේ හේතුත් මම හේතුත් එක්කම කියලා දීලා තියෙනවා. අපි දැන් මෙහෙම චුට්ටක් බලමු දරුවනේ. අපි දන්නවා XC කියන කෙනාගේ තමයි සංයුක්ත අවචර ඉලෙක්ට්‍රෝන කියන්නේ දැන් මගේ ඔළුවේ දුවන මේක. XC කියනවාගේ සංයුක්ත අවචර ඉලෙක්ට්‍රෝන කියේද බං? කො. දරුවනේ XC කියනවාගේ සංයුක්ත අවචර ඉලෙක්ට්‍රෝන 8යි. 8යි. දරුවනේ එයාට ෆ්ලෝරිල්ලා දෙන්නෙක් එක්ක බන්ධන හදන්න උගේ ඉලෙක්ට්‍රෝන කීයක් වැය වෙනවද? 8න් කීයක් වැය වෙනවද ෆ්ලෝරිල්ලා දෙන්නත් එක්ක බන්ධන හදන්න? 2යි. එතකොට මූමත ඉලෙක්ට්‍රෝන කීයක් ඉතුරු වෙනවද? චරම 6ක් ඉතුරු වෙනවා. එහෙනම් දරුවනේ යුගල වලින් ගත්තොත් යුගල 3යි. එහෙනම් දරුවනේ මේ XC වටේට ඇත්තටම ඉන්නේ ඒකසම ඉලෙක්ට්‍රෝන යුගල 3යි බන්ධන 2යි. තර මුළු විකර්ෂණයක 5යි. දැන් ඔයාලට මේකෙත් කියන්න පුළුවන්. දරුවෝ මම දන්නවා සල්ෆෝල සංයුක්ත කවච ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. 6යි. මේ ෆ්ලෝරිල්ලා 4 දෙනාත් එක්ක බන්ධන හදන්න දරුවනේ. ෆ්ලෝරිල්ලා 4 දෙනාත් එක්ක බන්ධන හදන්න සල්ෆෝල ඉලෙක්ට්‍රෝන කීයක් වැය වෙනවද? 4ක්. 4ක්. තව කීයක් ඉතුරුයිද? 2ක්. ඒක මොකක්ද? මේක මත එක සර. එහෙනම් මෙයා මත දරුවනේ මේ වෙලාවේ එක සර 1යි බන්ධන කීයද? 4යි. ඊට පස්සේ දරුවනේ අපිට ඊළඟට දීලා තියෙන්නේ F2O
දර මම දන්න ඔක්සිජන් වල සංයුත කවච ඉලෙක්ට්‍රෝන කීයද? 6යි. 6යි. ෆ්ලෝරින් වල දෙන්නත් එක්ක බන්ධන හදන්න දරුවනේ කීයක් වැය වෙනවද? 2ක්. 2යි. ඒතර උගේ මත කීයක් ඉතුරුද? 6න් දරුවනේ 4ක් ඉතුරුයි. කියන්නේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන විකල 2යි නම් උගේ බන්ධන 2යි එක සර 2යි. විකර්ෂණ එක 4යි. හරි එහෙනම් උත්තරේ දරුවනේ එකට වෙන්නේ. උත්තරේ වෙන්නේ 2යි. උත්තරේ වෙන්නේ 2යි. ඊළඟට PCl3 PCl3 ගත්තොත් දරුවනේ අපි ඒකෙත් මේ විදිහට හොයමුකෝ. PCl3 දරුවනේ ක්ලෝරින් වල 4ක් 3ක්. ફોස්ෆරස් වල දරුවනේ 5ක් 1යි. 4ක් 3 දරුවනේ 21යි 5ක් 1 5යි. දරුවනේ ඔක්කොම 26යි. 26 දරුවනේ 8න් බෙදුවා 3යි. ඉතුරු 2යි. 2න් බෙදුවා 1යි 0යි. එතකොට උගේ වටේට විකර්ෂණය කරන ගාන කීයද? 3යි 1යි 0යි. එතකොට මේ විකර්ෂණය කරන 4යි. විකර්ෂණය කරන 4යි යත් හරි. යත් හරි. BCl3 මේ BCl3 ගත්තොත් දරුවනේ මෙයාගේ 7 වරක් 3යි මෙයාගේ 3 වරක් 1යි ඔක්කොම දරුවනේ 28යි 24යි එන්නේ. 24 8න් බෙදුවම 3යි එන්නේ ඊතර 0යි. එහෙනම් 2න් බෙදුවම 0යි. එතකොට විකර්ෂණය එක ගානේ 3යි. ඊට මේ BCl3 වල පොඩි විශේෂත්වයක් තියෙනවා. BCl3 වල පොඩි විශේෂත්වයක් තියෙනවා. දරුවනේ යාගේ තියෙන මෙන්න මේක. මේ BCl3 කියන එක අතර පොඩි විශේෂත්වයක් තියෙනවා. හරි? ඊට මෙයාගේ මේ බෝරෝන් නොටේට දරුවනේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද මේක? බෝරෝන් නොටේට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්කොම? 6යි. දරුවනේ මේ වෙලාවේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. දරුවනේ එතකොට මේ වෙලාවේ මේ බෝරෝන් කෙනෙක් කියලා දරුවනේ අෂ්ටකයේ සම්පූර්ණ වෙලාද නැද්ද? දරුවනේ මේ අවසාන එක නම් මම මේ කතා කරන්නේ හරි. BCl3 කෙනෙක් කියලා. මේ වෙලාවේ දරුවනේ මම PCl3 නෙවෙයි BCl3 කතා කරන්නේ හරි. හරි. දරුවනේ මේ වෙලාවේ මේ බෝරෝන් කෙනෙක් කියලා දරුවනේ අෂ්ටකයේ සම්පූර්ණ කළද නැහැ? මේ අෂ්ටකයේ සම්පූර්ණ කළා නැහැ. දරුවනේ මෙයාට අෂ්ටකයේ සම්පූර්ණ කරන තව ඉලෙක්ට්‍රෝන කීයක් මදිද? 2ක්. මදි. ඒක නිසා දරුවනේ මුට කොහේ හරි තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් මුට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මුට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක නිසා දරුවනේ එකසර ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා මෙයාට කියනවා මෙයාට ලුයිස් අම්ලයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ලුයිස් අම්ලයක් විදිහට ක්‍රියා කරන්න හැකියාවක් තියෙනවා කියලා කියනවා. හරි. පොඩි දරුවනේ මේකේ බෙදලා කතන්දර ටික. ඒක තමයි උත්තරේ අපි තෝරන්නේ අපේ 3 සහ 4 කියන උත්තර දෙකම හරි එකේ. 4ත් හරි. හරි? හරි. දරුවනේ ඒකදී අපිට බෙදගත් කාරණයක් අවු වෙනවා. හරි? මේ විදිහට යනවා. ෆ්ලෝරින් යන මූලද්‍රව්‍යයට ඕනෑම සංයෝගයක් තුලදී ෆ්ලෝරින් යන මූලද්‍රව්‍යයට ඕනෑම සංයෝගයක් තුලදී සෑදිය හැකි වන්නේ එක් බන්ධනයක් පමණි. ඕන වරහන් තුල ලියාගන්න ඕනේ. එයාට හිස්කාක්ෂය නැති නිසා මුහුම් කරන කියලා සංකල්පෙන් දරුවනේ ව්‍යුහ්මකාක්ෂය තවත් හදාගන්න බෑ. ඒක නිසා. හරි. එතකොට මාත් එක්ක ඕනනම් අලුතෙන් එකතු වෙච්ච දරුවන්ට ඕනනම් පුළුවන් මොකක්ද දරුවනේ? අපි දරුවනේ අර විකර්ෂණයක ගාන හොයන්න අපි ලේස් ක්‍රමයක් කරනවා මොකද්ද? අපි මුළු සංයුක්තය ඉලෙක්ට්‍රෝන ගාන එකතු කරනවා. 8න් බෙදුවට පස්සේ මගේ බට අවුණු උත්තරයක් එනවා. ඕනම බඩ බොහොම සරලයිනේ බං. 8න් බෙදුවට පස්සේ උත්තරයක් එනවා. ඒ උත්තරේ මෙතන ඊළඟ ඉතුරු ගාන තියෙනවා. ඉතුරු ගාන දෙකෙන් බෙදලා මෙතෙන් උත්තරේ දානවා. ඉතුරු ආවොත් මෙතෙන්ට දානවා. එතකොට මෙන්න මේන උත්තර ටික ඔක්කොම එකතු කරාට පස්සේ දරුවනේ විකර්ෂණයක ගාන එනවා. මම තව චුට්ටක් ඇඩ්වාන්ස් කරලා කිව්වොත් දරුවනේ 8න් බෙදන්නේ මධ්‍ය පරමාණු වටා තියෙන අෂ්ටකයේ සම්පූර්ණ වෙච්ච පරමාණු කාර්යය ගන්න. 8න් බෙදන්නේ. 2න් බෙදන්නේ දරුවනේ මධ්‍ය පරමාණු වටා තියෙන හයිඩ්‍රජන් ගාන සහ ඒකසර ගාන හොයා ගන්න. දරුවනේ මෙතන ඉතුරු වෙලා ඉන්නේ මධ්‍ය පරමාණු මත දරුවනේ තනි ව්‍යුහ්ම ඉලෙක්ට්‍රෝන තිබ්බොත් අන්න ඒ ගානක් ගන්නවා. හරි. අවශ්‍ය දරුවනේ නම් සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ දරුවනේ
ඊළඟ ප්‍රශ්නේ. දරුවනේ අපිට කතා කරලා තියෙනවා බ්‍රෝමෝ එතේන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් මවුලයක්. හරි? බ්‍රෝමෝ මෙතෝ දරුවනේ බ්‍රෝමෝ එතේන් කියන එක නම උඹලා දන්නවද? බ්‍රෝමෝ එතේන් කියන එක නම උඹලා දන්නවද? දරුවනේ බ්‍රෝමෝ එතේන් කියන එක නම මග බෙටව දන්නවද නැද්ද? නැහැ. බ්‍රෝමෝ එතේන් දන්නේ නැහැ. බ්‍රෝමෝ එතේන් කියන එක නම මම දන්නේ නැහැ. හොඳේ. මම දන්නේ මට ප්‍රශ්නේ. බ්‍රෝමෝ එතේන් කියන එක නම මට ප්‍රශ්නයක්. ඔන්න බලන්න මේ වගේ ප්‍රශ්නවලට අප උත්තර ලියන්නේ කොහොමද කියලා. බ්‍රෝමෝ එතේන් කියන එක නම මට ප්‍රශ්නයක්. දන්නේ මට කියලා දෙන බ්‍රෝමෝ එතේන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් 0.1 මවුලද දැන් චුට්ටි කේස් එකක් තියෙනවා නේ. එතනෝල් 0.1 මවුලද. එතනෝල් කියන්නේ දරුවනේ එතනෝල් දන්නවා අපි හරි. CH3CH2OH. හරි? මෙන්න මෙයාලු පිළියෙල කරගන්න ඕන. පිළියෙල කරගන්න ඕන. එයා පිළියෙල කරගන්න දරුවනේ. එයා පිළියෙල කරගන්න මට කියනවා මෙයා KBR එකලු ප්‍රතික්‍රියා කරනවා. KBR එකලු ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ අපි ගමු බ්‍රෝමෝ එතේන් නිෂ්පාදනය කිරීම සඳහා එතනෝල් මවුල 0.1. අපි හිතමු මේ උත්තරය ගමු දරුවනේ මෙයා 0.1 මවුල කියලා ගමු. එතන චුට්ටි වැරදීමක් තියෙනවා. 0.1 මවුලද KBR කියන එක නේදරුවනේ. එක බෙදීම 8යි මවුල කියලා ගමු. ඊට පස්සේ දරුවනේ එක බෙදීම 6යි මවුල කියන එක අපි අමතක කළා දාමු නේ. එක එහෙම එකක් ඕන වෙන්නේ නැහැනේ. හරි? මේදී සෑදිය හැකි උපරිම බ්‍රෝමෝ එතේන් ස්කන්ධය වන්නේ. මගපටව මේක දාන්න. මේක දාන්න. ඔයාලා දරුවනේ KBR කියන එක දාන්න. හැබැයි ඔයාලා බ්‍රෝමෝ එතේන් කියන එක දන්නේ නැහැ. බ්‍රෝමෝ එතේන් කියන එක දන්නේ නැහැ. හැබැයි දරුවනේ මට එක දෙයක් පැහැදිලි. අනිවාර්යෙන් දරුවනේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා තමයි මොකද්ද හැදෙන්න ඕන? දරුවනේ මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා තමයි හැදෙන්න ඕන මොකද්ද? අර කියන්නා වූ මට දරුවනේ උදව් වුණානේ. බ්‍රෝමෝ එතේන් හැදෙන්න ඕන මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. දරුවනේ මට තේරෙනවා එක දෙයක්. බ්‍රෝමෝ එතේන් නිකන් මේක ඇතුලේ දරුවනේ කවුරු ඉන්න ඕනද? නිකන් මේක ඇතුලේ කවුරු ඉන්න ඕන වගේද මට? දරුවනේ මේක ඇතුලේ කවුරු ඉන්න ඕන වගේද මට? බ්‍රෝමිනුත් ඉන්න ඕන කවුරුත් ඉන්න ඕන වගේද? බ්‍රෝමිනුත් ඉන්න ඕන දරුවනේ පොටෑසියම් ඉන්න ඕන එතෙන් ඉන්න ඕන. නිකන් බ්‍රෝමෝ එතේන් බ්‍රෝමින් ඉන්න ඕන අනිත් කවුද ඉන්න ඕන? එතෙන් මේක දරුවනේ පොටෑසියම් කියන නම කොහෙවත් ගෑවිලා තියෙනවද නැද්ද මෙයාගේ? උදව් ඕන හොඳේ. උදව් ඕන. මේක දරුවනේ මේ නම ඇතුලේ පොටෑසියම් කැලලක් තියෙනවද නැහැ? එහෙනම් දරුවනේ මට තේරෙනවා මේ දෙන්න ප්‍රතික්‍රියා කරන කොමාරි බ්‍රෝමිනුයි මේ එතෙන් කැලලයි සෙට් වෙන්න ඕන. හරි. දරුවනේ මෙයා කැලේ දෙකකට කැඩුවොත් මට කඩන්න පුළුවන් දරුවනේ K+ උයි. K+ උයි. Br- උයි. K+ උයි Br- උයි. අර K+ උයි Br- උයි. මගේ මෙතන පුළුවන් නම් කියපල්ලා. කාට හරි පුළුවන් නම්. දරුවනේ එහෙනම් දරුවනේ මේ Br ඇවිල්ලා දරුවනේ මේ වගේ තැන් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් මේ කාබන් හයිඩ්‍රජන් බන්ධන එහෙම කඩන්න පුළුවන් දුන්ට. දරුවනේ උන්ට කාබන් හයිඩ්‍රජන් බන්ධන කඩන්න බෑ. ඒකට හේතුව තමයි දරුවනේ කාබන් හයිඩ්‍රජන් බන්ධන ගත්තොත් අපි කතා කරලා තියෙන කාබන් රසායනයේ මේ බන්ධන දරුවනේ ගොඩාක් ශක්තිමත්. ඒ වගේම දරුවනේ මුන් දෙන්න අතර විද්‍යුත්නිතා වෙනසක් නැති තරම්. ඒක නිසා ඒ බන්ධන කඩන්න ලේසි වෙන්නේ නැහැ. දරුවනේ මේකේ තියෙන දුර්වලම බන්ධන වෙන්නේ එක්ක දරුවනේ මෙන්න මේ වෙලාවේ මේ තියෙන කාබන් ඔක්සිජන් අතර බන්ධනය වෙන්න පුළුවන්. නැත්නම් මේ ඔක්සිජන් හයිඩ්‍රජන් අතර තියෙන බන්ධනය වෙන්න පුළුවන්. හරි. දරුවනේ මේ බන්ධන දෙකට වඩා මේ අනිත් තියෙන හැම බන්ධනයක්ම දරුවනේ බන්ධනයේ ප්‍රබලත්වය මොකද්ද වෙන්නේ? මේ බන්ධනය සහ මේ බන්ධනයට වඩා දරුවනේ මෙයාගේ තියෙන අනිත් සියලු බන්ධන මොකද්ද වෙන්නේ? ප්‍රබලත්වය වැඩි. දරුවනේ එහෙනම් මට උත්තරයක් දීපන්. මෙයාට ඇවිල්ලා Br සෙට් වෙන්න ඕන නම් එතෙන් කෙනෙක්ට දරුවනේ ඇවිල්ලා බ්‍රෝමින් සෙට් වෙන්න ඕන නම් දරුවනේ මෙයා -1 නිසා මෙයාගෙන් අයින් වෙලා යන්නත් ඕන මොකෙක්මද? දරුවනේ
මෙයාගේ අයින් වෙලා යන්නත් උන මයිනස් එකක්මයි. දරුනේ එහෙනම් එක කියන තැනින්ද මේ බන්ධනය කැඩෙන්න ඕන. දෙක කියන තැනින්ද මගේ මට බන්ධනය කැඩෙන්න ඕන. දරුනේ මේ බන්ධනය කැඩෙන්න ඕන එක කියන තැනින්ද දෙක කියන තැනින්ද? දරුවා මට අතිශය පැහැදිලි. දරුවා දෙක කියන තැනින් කැඩෙන්න ඕන. එහෙනම් දරුවා කැඩුණට පස්සේ හැදෙන්නේ CH3 CH2Br CH2Br මේ දෙන ප්‍රතික්‍රියා කරොත් අණු හැදෙන්න පුළුවන්. දරුවා මේ KBr තවදුරටත් ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද බැරිද? තවදුරටත් ප්‍රතික්‍රියාවක් තියෙනවද නැද්ද? ටිකක් හිතලා බලපන්. තව දරුවනේ මේවා කඩ කඩ Br ලා සෙට් කරන්න පුළුවන්ද මුට බැරිද? බෑ. එහෙනම් දරුවනේ මේ බ්‍රෝමෝඑතේන් කියන්නේ කවුරු වෙන්න ඕනද? වෙන්න ඕන. බ්‍රෝමෝඑතේන්. හරි. නැත්නම් දරුවනේ බ්‍රෝමෝඑතේන් කියන එක නමට නමෙනුත් අල්ලන්න පුළුවන්. දරුවනේ එතේන් කිව්වම කාබන් පරමාණු කීයක් ඉන්න ඕනේ? බොහොම සරල කරන්නේ. එතෙන් කිව්වම කාබන් පරමාණු දෙකයි. කාබන් පරමාණු දෙකයි. එයාගේ දරුවනේ එතේන් ඒන් එකක් නිසා දරුවනේ මෙයා ඇල්කේන ඇල්කීන ඇල්කයින් ඇල්කේනියම්. දරුවනේ බ්‍රෝම කිව්වහම දරුවනේ මේ කාබන්ට සෙට්ලා තිබ්බත් මේ කාබන්ට සෙට්ලා තිබ්බත් උගේ අංකයක් කියන්න ඕනද? නෑ. කොහෙන් අංකණය කරන් ආව උඩෙන් එක. ඒක නිසා දරුවනේ මෙයාට BR සෙට් එකක් කම නැහැ මෙයාට BR සෙට් එකක් කම නැහැ දෙකෙන් එක නැහැ දෙකටම බ්‍රෝමෙතෙන් මේ අර අරේම තමයි අපිට දිවිදිනම් බ්‍රෝමෙතෙන් කෙනෙක් නම් දාන්න පුළුවන්. හරි මට කියනවා දරුවනේ මගෙන් අහලා තියෙන්නේ මෙන්න මෙයාගේ දශමිකයි මවුල මෙන්න මෙයාගේ දරුවනේ මෙයාගේ දරුවනේ එක බෙදීම 8යි කියලා කියන්නේ 0.10ට 1යි 20ට 2යි 5යි මවුල මෙයාගේ 0.1යි 2යි 5යි මවුල හරි මවුල 0.1යි 2යි 5යි මවුල හරි දැන් ප්‍රතික්‍රියා කරොත් දරුවනේ අර ඔය කොච්චර හැදෙන්න පුළුවන්ද කියලා හරි දරුවනේ මුගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මුගේ කීයක් ඕනද මුගේ එකක් එක්ක ප්‍රතික්‍රියා මුගේ කීයක් ඕනද දරුවනේ මුගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරන මුගේ කීයක් ඕනද එකයි එහෙනම් දරුවනේ මුගේ දශම එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මුගේ කීයක් ඕනද මුගේ දශම එකයි මවුල එක්ක ප්‍රතික්‍රියා කරන මුගේ දශම එකයි මවුල ඕනේ එහෙනම් දරුවනේ මුගේ ඔක්කොම ටික ඉවර වෙන වෙලාවේ මුගේ ටිකක් ඉතුරු වෙනවද නැද්ද මුගේ ඉතුරු වෙනවද නැද්ද උදව් කරපල්ලා ඉතුරු වෙනවද නැද්ද ඉතුරු වෙනවා දරුවනේ මොකද්ද මුගේ දශම එකයි ප්‍රතික්‍රියා කරන මුගේ 0.02යි 5ක් ඉතුරු 0.02යි 5ක් ඉතුරු මූ ඔක්කොම ටික ප්‍රතික්‍රියා කරනවා එහෙනම් දරුවනේ මුගේ ඔක්කොම ටික ප්‍රතික්‍රියා කරලා ඉවර වෙද්දී දරුවනේ මූ හැදෙන්න පුළුවන් මුගේ එකකින් මූ හැදෙන එකක් නිසා දරුවනේ දශම එකයි මවුල එහෙනම් දරුවනේ මේ දෙන ප්‍රතික්‍රියා කරොත් මෙන්න මෙයාව කොච්චර හදාගන්න පුළුවන්ද එයාව කොච්චර හදාගන්න පුළුවන්ද දශම එකයි මවුල මට ස්කන්ධය වහලා තියෙන දරුවනේ එයාගේ හදාගන්න නම් පුළුවන් දශම එකයි මවුල විතරයි දශම එකයි මවුල විතරයි දරුවනේ මම දන්නවා මෙයාගේ මෞලික ස්කන්ධය ගන්න පුළුවන් මෞලික ස්කන්ධය CH3 CH2 Br වල දරුවනේ සමානයි කාබල දෙන්නගේ දරුවනේ 24යි हाइड्रोजन लगे दरुने 5යි Br වල දරුවනේ මෞලික ස්කන්ධය Br වල බ්‍රෝමෙතේන් වලම දීලා තියෙනවා හරි මොකද එහෙම කරන්නේ දරුවනේ යා මෞලික ස්කන්ධ කෙලින්ම දීලා තියෙනවා 109යි ග්‍රෑම් per mole කියලා මවුලට මවුල කැපිටල් කියලා දරුවනේ 10.9 ග්‍රෑම් 10.9 ග්‍රෑම් එහෙනම් දරුවනේ මෙයාගේ මවුල 1.1 සහ මම මවුල 0.1යි 2යි 5ක් නේද එක බෙදීම 8ක් පාවිච්චි කළා දරුවනේ මුගේ 0.1ක් විතරක් නිසා හදාගන්න පුළුවන් ස්කන්ධය තමයි 10.9 ග්‍රෑම් 10.9 ග්‍රෑම් උත්තරේ දරුවනේ 2 උත්තරේ 2 හරි දරුවනේ ආර බ්‍රෝමෙතේන් කෙනෙක් කෙනා හිතන්න පුළුවන් ක්‍රම දෙකක් මම කියලා දුන්නා හරි දරුවනේ අපි මෙහෙම ලියමුකෝ ब्रोमोएथेन हाँ ओ एथनॉल हाँ KBr අතර ප්‍රතික්‍රියාව
ප්‍රතික්‍රියාව පහත අයුරු වෙයි. මෙතන එතනෝල් සහ KBR අතර ප්‍රතික්‍රියාව පහත අයුරු වෙයි. මෙයා ලිව්වා KBR ලිව්වා CH3 CH2 Br ලිව්වා. එතකොට මෙයාගේ දශමිකයි මවුල දැම්මා. දශමිකයි මවුල දැම්ම අපි මෙහෙම දාමු. අපි මෙහෙම දාච්චුක අපි පිළිවෙල ලියන පුරුදු වෙමුකෝ. හරි. පිළිවෙල ලියන පුරුදු වෙමු විභාග පේපරේදී ආවොත්. හරි. මේ වගේ එකක් MCQ එකක් ආවොත් නම් එහෙම නිකන් පිළිවෙල වල ඕනේ නැහැ. හරි. ආරම්භයේ දරුනේ මෙයා දශමිකයි මවුල. මෙයා දශම 1.25යි මවුල. හරි. ඊට පස්සේ මෙයා ආරම්භයේ තිබ්බේ නැහැ. ඊට පස්සේ අවසානයේ දරුනේ මෙයා ඉතුරු නැහැ. මෙයා දරුනේ 0.1ක් ඉවරයි. 0.25යි මවුල ඉවරයි. මුදරුනේ මූ දශමිකයි මවුල හැදිලා. හරි. මෙතන උනදරේ පොඩි බුලට් එකක් දාලා ලියා ගන්න. මේ වෙලාවේ දරුනේ සීමාකාරී ප්‍රතික්‍රියාවේ කවුද? අදරුනේ මේ ප්‍රතික්‍රියාවේ දරුනේ සීමාකාරී ප්‍රතික්‍රියාවේ කවුද? මේ ප්‍රතික්‍රියාව දරුනේ සීමාකාරී ප්‍රතික්‍රියාවේ කවුද? දරුනේ සීමාකාරී ප්‍රතික්‍රියාව කියලා දරුනේ ඉක්මනින් ඉවර වෙන එක කියනවා. එහෙනම් ප්‍රතික්‍රියාව කොච්චර කරනවද කියලා තීරණය කරන එක කියනවා. දරුනේ සීමාකාරී ප්‍රතික්‍රියාව කියන්නේ එතනෝල් තමයි ඉක්මනට ඉවර වෙන්නේ. එහෙනම් මෙලා සීමාකාරී ප්‍රතික්‍රියාව කියන්නේ එතනෝල් ඉක්මනින් ඉවර වෙන්නේ ආනිසා. එම නිසා සෑදිය හැකි බ්‍රෝමෝඑතේන් ප්‍රමාණය සමානයි දරුවනේ. 0.1 මවුල වැඩි කිරීම 109 ග්‍රෑම් per මෝල්. දරුවනේ මවුලට කැපිලා ගියා. ඒක උත්තරය දරුවනේ 10.9 ග්‍රෑම්. 10.9 ග්‍රෑම්. උත්තරේ උඩ දෙකම දෙක. ප්‍රතික්‍රියාව පිළිගන්න බෙදීන ආරම්භයේදී එදින දරුනේ සම ප්‍රතික්‍රියාව සමූපසු මම පොඩි බුලට් එකක් දාලා ඉක්මනින් ඉවරනේ මොන නිසා උ තමයි සීමාකාරී ප්‍රතික්‍රියාව කියලානේ. එම නිසා සෑදිය හැකි දරුනේ මෙතිල් බ්‍රෝමෝ එතේන් ප්‍රමාණය 0.1 වැඩි කිරීම 109 ග්‍රෑම් per mol. තොරනේ 10.9 ග්‍රෑම්. හරි. ඊළඟට තමයි දරුවනේ ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ මට කියලා තියෙන දරුවනේ O gas ධන ඉලෙක්ට්‍රෝන වලින් දරුවනේ O minus gas හැදෙනවා. එයාගේ දරුවනේ එන්තල්පි රාශිය කියලා තියෙනවා ඍණ 142යි. ඍණ 142යි කිලෝ ජූල් මවුලට. හරි. ඊට පස්සේ දරුවනේ මට කියලා තියෙනවා O gas ධන දෙකයි ඉලෙක්ට්‍රෝන වලින් හැදෙනවා දරුවනේ O2 minus gas ධන O2 minus gas යාගේ එන්තල්පි රාශිය දරුවනේ ඍණ 702යි කිලෝ ජූල් මවුලට. මගෙන් අහලා තියෙන දරුවනේ මගෙන් අහලා තියෙන්නේ වායුමය O අයනික ප්‍රවේදයේ ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන කියන්නේ දරුවනේ O minus gas කියන එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන වායුමය O2 minus වෙද්දී gas වෙද්දී එයාගේ ශක්තිය පාරස් ඔන්නෝගේ කල්පනා සාමාන්‍ය හරියට අතිශය සරලයි දරුවනේ. මම දන්නවා ඔක්සිජන් කියන එක නා ගත්තොත් O2 minus හදන්න යන ගමනේදී. එයා ඉස්සෙල්ලා එක ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. ඊට පස්සේ දරුවනේ ඒ ඉලෙක්ට්‍රෝන ගන්න පිටකන තව ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. එහෙම කළා තමයි O2 minus හදන්නේ. ඒක දරුවනේ මම මේ වෙලාවේ කරලා තියෙන්නේ මේ වෙලාවේ ඇත්තටම තියෙන දරුවනේ
එයාගේ පළවෙනි ඉලෙක්ට්‍රෝනේ දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ දෙකම මම එක සැරේ ලියලා. එහෙනම් දරුවනේ අනිවාර්යෙන් දරුවනේ මේ දෙන්නගේ එන්තල්පි දෙකේ එකතුව මේ දෙන්නගේ එන්තල්පි දෙකේ එකතුව දරුවනේ හරියටම සමාන වෙන කාගේ එන්තල්පියද? දරුවනේ මේ 1 සහ 3 කියන ප්‍රතික්‍රියා දෙකේ එන්තල්පි දෙකේ එකතුව දරුවනේ හරියටම සමාන වෙන මොකේද? මෙන්න මෙයාගේ එන්තල්පි අස්තර මොකද්ද? මෙයාගේ O කියන එක්කෙනා දරුවනේ එක ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙන O- වෙනවා. O- තව ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙන දරුවනේ O2- වෙනවා. ඔක තමයි ඇත්තටම වෙන්නේ. මෙතන ලියලා තියෙන දරුවනේ O කියන එක්කෙනා ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කෙලින්ම O2 2- වෙලා. sorry O2- වෙලා. ඒ දරුවනේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාගේ සහ මෙයාගේ එකතුව තමයි. එතකොට මෙයාගේ දරුවනේ ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් ගමු. x කියලා ගමු. x කියලා ගමු ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර්. ඒ දරුවනේ නම් මෙයාගේ ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් ඍණ 142 කිලෝජූල් මවුලයට ධන x සමානයි දරුවනේ අරයා ඍණ 702 කිලෝජූල් මවුලයට. එහෙනම් දරුවනේ x සමානයි දරුවනේ 702 ඍණ 142 බිඳුවයි 6යි එකක් ගියා දරුවනේ 6යි 5යි ඍණ 560යි කිලෝජූල් මවුලයට. x කියන එක නේද ඍණ 560යි කිලෝජූල් මවුලයට. හරි. එහෙනම් ඔයාලට තේරෙනව මොකද්ද? දැන් නම් මේ ඔයාලට මෙයාගෙන් මෙයා අඩු කරනවත් එහෙම ගන්න පුළුවන්. ඒක මොච් නෑ. මේ සරල කතන්දරේ තේරෙනවා කියලා මම හිතනවා. හොඳට උත්තරේ. හරි. හරි ඒකට මගේ අමුතු විවරණයක් නැහැ. ඔච්චරයි. හරි. උත්තරේ දරුවනේ 4. උත්තරේ 4. හරි. ඊට පස්සේ දරුවනේ පස්වෙනි ප්‍රශ්නේ. දරුවනේ x2 හා y2 හි බන්ධන ශක්ති පිළිවෙලින් A හා B වේ. x2 gas y2 gas ගත්තොත් එයාගේ දරුවනේ බන්ධන ශක්තිය දරුවනේ මට දීලා තියෙනවා. A සහ මෙයාගේ බන්ධන ශක්තිය x2 y2 බන්ධන ශක්තිය දරුවනේ දීලා තියෙනවා A සහ B කියලා. ඊට පස්සේ තමයි මට කියලා තියෙනවා x gas හි සහ y gas හි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. දරුවනේ හරි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයන් කියන්නේ සහ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාස කියන්නේ දෙකක්. මෙතන තමයි අතර ප්‍රශ්නේ වැරදිලා තමයි ටයිප් කරලා තියෙන්නේ. හරි. දරුවනේ අපේ ඉස්සෙල්ලා විෂය නිර්දේශ දරුවනේ හරි අපි ඉගෙන ගත්ත දරුවනේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියලා. ඔයාලා දැන් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාස කියලා ඉගෙන ගන්න. දැන් අපි උත්තරේ තෝරන දරුවනේ හරි දෙයට. හරි. දරුවනේ අපි දන්නවා x කියන එක්කෙනාගේ දරුවනේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාස කියන්නේ මේ. මෙයාගේ වායුමය මාස් පවතින එක්කෙනාට x minus gas තියෙනවා. හරි. එතකොට දරුවනේ මේ තමයි ඉලෙක්ට්‍රෝනයක් පළවන ඉලෙක්ට්‍රෝනය ලබා ගැනීමේ ශක්ති පරාස. එතකොට ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය වෙන්නේ මෙයා. x minus gas වලින් හදනවා x gas ධන ඉලෙක්ට්‍රෝන. ඔක තමයි ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය. දරුවනේ මට ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය දීලා තියෙනවා x වල ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ m නම් දරුවනේ ඒ ප්‍රතික්‍රියාවේ අනිත් පැත්තේ දරුවනේ ශක්ති පරාස මොකද වෙන්නේ? ලකුණ මාරු කරලා sorry දරුවනේ ඊතලයේ දිශාව මාරු වෙද්දී දරුවනේ එන්තල්පි පරාසයේ ලකුණ මොකද වෙන්නේ? දරුවනේ එන්තල්පි පරාසයේ ලකුණ මොකද වෙන්නේ? දරුවනේ මෙයාගෙන් මෙයා හදද්දී දරුවනේ m ශක්තියක් නා දරුවනේ මෙයාලගෙන් මෙයාලා හදද්දී දරුවනේ ඒකේ මොකද වෙන්නේ? ශක්ති පරාස ඍණාවෙන් ඕනේ හන්දර මෙතන එනවා ඍණ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්ති පරාස.
හරි හරි මට මේක තමයි දීලා තියෙනවා හරි අපේ විෂය නිර්දේශය අනුව කියන මේ දැන් කතා කරන විෂය නිර්දේශ ගන්න. එතකොට මට ඒ වගේම දීලා තියෙනවා y වලක් දීලා තියෙනවා. මට දීලා තියෙන දරනේ y minus මට දීලා තියෙන දරනේ y minus gas වලින් දරුවනේ. y gas වල ඉලෙක්ට්‍රෝනයක් ගන්න එක දීලා තියෙනවා n කියලා. එතකොට මේක මට ඕන වෙන්නේ ඒක නෙමෙයි. y gas ධන ඉලෙක්ට්‍රෝනයකින් දරුවනේ හදනවා y minus gas. මේක උත්තර දරුවනේ. හරි නේ. හරි. අපි ඉලෙක්ට්‍රෝන බන්ධතාවයන් දීලා තියෙන්නේ ඒකෙන් අපි ඉලෙක්ට්‍රෝන බන්ධතාව වලින් අපි හදලා ගත්ත මොකද්ද? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාසය. හරි. ඊට පස්සේ මම අහලා තියෙනවා පහත ප්‍රතික්‍රියාවෙන් ඉතල් පරාසය ගන්න. හරි. දොර මට දීලා තියෙනවා 2y minus gas. 2y minus gas ධන x2 gas වලින් හදනවද වලින් y2 gas ධන 2x minus gas 2x minus gas හරි මොකක්ද 2y minus gas ධන x2 gas වලින් හදනවා y2 ධන 2x minus gas හරි දැන් මට තේරෙනවා හරි මෙයාගේ තමයි අහලා තියෙන්නේ. මම වැඩේ පටන් ගන්නවා මෙහෙම. හරි. දරුනේ. අපි ඉස්සෙල්ලාම මම දන්නවා. හරි. මෙයා මෙතෙන් තමයි යන්න වෙන්නේ. හරි. x කියන x2 කෙනෙක් කෙනා දරුනේ දෙකට කඩලා මම හිතන්නේ හරිය පේනවා. දරුනේ 2x gas කරන්න පුළුවන්. x2 කෙනෙක් කරා දෙකට කරලා 2x gas කරන්න පුළුවන්. හරි. දැන් ඒකට දාලා ශක්ති පරාස කොච්චරද? දැන් ආගේ බන්ධන ශක්තිය කොච්චරද? මේක එතකොට මේ x gas කියන එකේනා x minus gas කරන්න පුළුවන්. මොකද්ද? x කියන එකේනා x minus gas කරන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් එකතු කරලා දරුනේ. එතකොට x එකෙක් x minus කරද්දී ඍණ m නම් දරුනේ x ලා දෙන්නේ 2x minus කරද්දී ආගේ මොකද එන්තල් ප්‍රාස වෙනවා. ඒ වගේ දෙගුණයක්. මෙයාගේ දරුනේ ඍණ 2යි. හරි. දැන් මට තේරෙනවද දරුනේ මෙතන වෙලා තියෙන්නේ අරගේ අනිත් පැත්ත. එතකොට මෙතනින් මෙයා කරන එක මම දන්නවා. එයා කරන එක දන්නවා 2y gas මෙයා දන්නවා. එතකොට මෙතන එනවා දරුවනේ y2 වල බන්ධන ශක්තිය b එතකොට මෙතන එනවා දරුවනේ y වල ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම ශක්තිය වරස දෙකක් ඍණ 2යි. දරුවනේ මට මේ ප්‍රතික්‍රියාව වෙනතර ප්‍රශ්නේ අහලා තියෙනවා. එහෙනම් දරුවනේ හිස්කිතාව සමාගමනේ මෙතනින් මෙතෙන්ට ආව මෙතනින් මෙතෙන්ට යනවා. දරුවනේ මම මේ ඊතලේ මාරු කරනවා. එහෙනම් දරුවනේ මේ ලකුණක් මොකද වෙන්න ඕන? ඊතලේ මාරු කරන මේ ලකුණක් මොකද වෙන්න ඕන? මාරු වෙන්න ඕන. එයා ධන වෙන්න ඕන. දරුවනේ මෙයාගේ ඊතලේ මම මාරු කරනවා. එයාගේ ලකුණක් මාරු වෙන්න ඕන. එහෙනම් දරුවනේ මට ප්‍රතික්‍රියාවේ සමස්ත ඉන්ටර් කරලා කරන ඩෙල්ටා H රියැක්ෂන් එක ලියන්න පුළුවන් දරුවනේ. මෙයා 2n මෙයා a 2n ධන a මෙයා ඍණ b මෙයා ඍණ 2n ඍණ 2n මොනද දරුවනේ මේ ප්‍රතික්‍රියාව ඉන්ටර් ප්‍රාසන අපිට වගේ ප්‍රකාශනයක් කරනවා. අපි බලමු මෙතන තියෙන මොනවද. හරි. එතන දරුවනේ බෙදීම දෙක තියෙනවා ඒව නම් හරියන්නේ නැහැ. ඊට a ඍණ b තියෙනවා. හරි. මේක දරුවනේ a ඍණ b ධන දෙවතාවක් දරුවනේ n ඍණ m නේ n ඍණ m ඔන්න මොනවද a ඍණ b වතාවක් a ඍණ b ධන දෙවතාවක් m ඍණ n නෙවෙයි
n ඍණ m තියෙන්නේ. n ඍණ m තියෙන්නේ. දරුවනේ. හරිම උත්තරේ මේක හොඳයි. දරුවනේ මේකට මම උත්තරේ තෝරනවා. උත්තරේ 4 හොඳයි. උත්තරේ 4 මම තෝරන්නේ. උත්තරේ 4 තෝරන්න හේතුවකුත් මම කියනවා. හරි. දරුවෝ උත්තරේ 4යි නෙමෙයි. මම මෙයාලගේ දරුවනේ අර ඔය ප්‍රශ්න දරුවනේ මම මොකක් හරි පේපර් එකකින් හෝ පොතකින් ගන්න ප්‍රශ්නයක් හරි. එතකොට දරුවනේ ඔය ගණිතී දරුවනේ මම අරගෙන තියෙන්නේ දැන් මම ටයිප් කරලා දීලා දීලා තියෙන දරුවනේ මේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය කියන එක අපේ විෂය නිර්දේශ දරුවනේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ශක්ති පරාස කියලා තමයි හිතන්නේ. එතකොට දරුවනේ ඔයාලට මේ ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ m කියලා දීලා තියෙන්නේ. ඒතර මම දරුවනේ ඒකේ ඇත්ත ගත්තේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ m නම් ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ ශක්ති පරාස වෙනව මොකද්ද? ඔයාලා විෂය නිර්දේශය ඉලෙක්ට්‍රෝන බන්ධුතාවයේ m නම් දරුවනේ ඒකේ අනිත් පැත්ත ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරාසෙන් තල් පරාසෙන් මොකද්ද? හරිනේ. ඉතින් මම රිනේම් දාලා හැදුවා. මෙයා n කියලා දීලා තියෙනවා. මෙයා රිනේම් කියලා දාලා හැදුවා. එතකොට දරුවනේ මට අර කලින් උත්තරයට වඩා මේ එමුයි එනුයි වල ලකුණු මොකක් වෙලා දෙන්න ඕන? එනුයි එමුයි වල ලකුණු මොකක්ද වෙලා දෙන්න ඕන? මාරු වෙලා ඉන්නවා. මේක නිසා දරුවනේ මට මේ උත්තරය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ උත්තරේ කවුරුද දරුවෝ පේපරේ ලියලා තියෙනවා ඒත් ලකුණු ලැබෙනවා. එහෙනම් දරුවනේ 4 කියන උත්තරේට ලකුණු ලැබෙනවා. හරි. 4 කියන උත්තරේ ලකුණු ලැබෙනවා. ඕල් දෙන්නේ නැහැ හොඳයි. අපරාධ නෙමෙයි. A ඍණ B කියන එක ආවනම් හරි A ඍණ B ආවනම් උඹලා අනිවාර්යෙන් උත්තරේ 4 සහ 2 කියන එකෙන් එකක් තමයි ගන්නවා. හරි A ලා B එන්නත් බෑනේ. ඒක තමයි 2යි m කියන එක නා බෑ 2 දෙන්නටම ඉන්න ඕනේ. ඒක නිසා m හිතලා මම සාධාරණ උත්තරේ විදිහට 4 තෝරනවා නැත්නම් හරි උත්තරේ ලියලා තිබ්බම ලකුණු දෙනවා. හරි උත්තරේ එන්නේ දරුවනේ මෙතන එනුමියුමයි මාරු වෙනවා. හරි. හරි. අන්තරෝනේ මම ඒක ලියා ගන්න වෙලාව දුන්නේ මම ලියා ගන්න නැති. හරි. ඒක අවුලක් නැහැ මොකද්ද? අපි ආගේ දත්තරිය දීලා තිබ්බනේ. හරි ඒක මගේ දරුවෝ. සලකමඩ ඒක ඇත්තටම අමුතුම වෙලාවක් වෙනවා. හරි. මම ඒක පොඩ හිතරම දැන් වෙලාවක් දෙනවා. හරි. ඒක ඉතින් පොඩ ගමතුනා. හරි. මම ජම්මෙට වඩා පුරුදු ලොකුයි කියලා කියනවානේ ඒක නිසා. හරි. දරුවනේ 6 වෙනි ප්‍රශ්නේ. ඔන්න දරුවනේ වලට ඕකෙදී ගොඩක් වැදගත් මේ මගේ ප්‍රශ්න කරද්දි මම උඹට කියලා දෙයි. හරි. දරුවනේ මම උඹලත් එක්ක දාර්ශනික කාණ්ඩේ රසායන ඉවර කරන්න ගිහිල්ලා තියෙනවා. මේක තියෙන දරුවනේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් අතර පෙරොක්සයිඩ් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස ජලය ලබනවා. දරුවනේ SO2 H2O2 දරුවනේ ඔයාලට දාර්ශනික කාණ්ඩේ මම ඉවර කරන්නත් දැන් කිට්ටුයි. දරුවනේ මම මේ වගේ ප්‍රතික්‍රියාවක් මම ඔබට කියලා දුන්නද නැද්ද? මේ වගේ ප්‍රතික්‍රියාවක් මම ඔබට කියලා දුන්නද නැද්ද? ආපා මේ වගේ ප්‍රතික්‍රියාවක් SO2 සහ H2O2 අතර ප්‍රතික්‍රියාවක් මම ඔයාලට කියලා දුන්නද නැද්ද? බොහොම සරල ප්‍රශ්නයක්. දරුවනේ මේ ප්‍රතික්‍රියාව කියලා දුන්නද මම? මෙයා කියලා දුන්නද මම දන්න තියෙන දහන්නේ. මම මෙහෙම ප්‍රතික්‍රියාවක් කියලා දුන්නද නැද්ද? මම කියලා දුන්නේ නැහැ. හැබැයි දරුවනේ මම උඹට අමුතු දෙයක් දීලා තියෙනවා. හරි. දරුවනේ අපි බලමුකෝ. දරුවනේ මෙතන චුට්ටි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන ලස්සන කතන්දරයක් තියෙනවා. දරුවනේ මේ SO2 වල දරුවනේ ඉන්න ඔක්සිජන් කියන එක ඉන්නේ මොන ඔක්සිජන් නම් කියන හොඳට අහගෙන ඉන්න බලන්න. මේ දරුවනේ මේ SO2 කියන එක ඉන්න ඔක්සිජන් ඉන්න මොන ඔක්සිජන් නම් කියන රින දෙකේ. මේක ඉන්න දරුවනේ සල්ෆර් ඉන්නේ ධන 4. දරුවනේ මම දන්නවා මේ ධන 4 ඉන්න සල්ෆර් වලට ඕන ඔක්සිකරණය වෙන්නත් පුළුවන් හරණය වෙන්නත් පුළුවන්. ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. දරුවනේ මේ ඔක්සිජන්ට ඔක්සිහරණය වෙන්න තවත් ඔක්සිහරණය වෙන්න නම් ඌට ඔක්සිහරණය වෙන්න
දැන් ඍණ දෙකට වඩා අනේ උදව් කරපල්ලම ඍණ දෙකට වඩා දරන තව මුඩ අඩු වෙන්න පුළුවන්ද බැද්ද? බෑ. ඔක්සි හරණය වෙන්න බෑ. ඕනනම් චුට්ටි chance එකක් තියෙන මොකක් වෙන්නද? ඕනනම් චුට්ටි chance එකක් තියෙන ඔක්සි කරණය වෙන්න. හැබැයි දරුවනේ දැන් සල්පද ඔක්සිජන් ඔක්සිකරණය වෙන්න කැමති. සල්ප. ඒක නිසා දරුවනේ මේ වෙලාවේ ඔක්සිජන් කියන කෙනා සීන් එක අයින් කරලා දාන්න. මෙතන වැඩේ වෙනවා නම් වෙන්නේ සල්ප. ඌට ඔක්සිකරණය වෙන්නත් පුළුවන් ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. හරි. ඌට දෙකම chance එක තියෙනවා. chance එක තියෙනවා. දරුවෝ මම H2O2 කියනවා. H2O2 කියනවා. දරුවෝ මේලා හයිඩ්‍රජන් වල ඔක්සිජන් ළඟ මොකක්ද? උදව් ඕනමද? ධන 1. ධන 1යි. දරුවෝ මේලා ඔක්සිජන් වල ඔක්සිජන් ළඟ මොකක්ද? ඉතින් හයිඩ්‍රජන් කෙනෙක්ට මේ වෙලාවේ තවත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. බෑ. ඔක්සිකරණය වෙන්න බෑ. හැබැයි තමයි මේ වෙලාවේ ඉන්න හයිඩ්‍රජන් ඕන ඔක්සිහරණය වෙන්න පුළුවන්ද බැලුවා. ඕන නම් ඔක්සිහරණය වෙන්න පුළුවන්. මේ මම මේ කියන එක අල්ලගනින් බා. උඹලා දැන් සමහර දරුවෝගේ මැසේජ් එකක් දාලා යවුවන් දරුවෝනේ කොහොමද SVD කියලා සර් ප්‍රතික්‍රියා මතක නෑනේ අපිට ලියන්න බෑනේ. එහෙමයි. මේව මහා අමුතු දේවල් නේ. දැන් මේ ප්‍රතික්‍රියාව මම කාටවත් කියලා දී ප්‍රතික්‍රියාව නේ. මම තරකෙන් මේක කරනවා. හරි. දරුවනේ මූට ඔක්සිහරණය වෙන්න පුළුවන් ඕන නම් මූට ඔක්සිකරණය වෙන්න නම් බෑ. තර ඔක්සිජන් ඍණ එකේ නිසා ඌට ඕන නම් දරුවනේ ඔක්සිකරණය වෙන්න පුළුවන්ද? ඍණ එකේ කාට ඔක්සිජන්ට ඕන නම් ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ඌට ඕන නම් ඍණ දෙක බවට මොකක් වෙන්න පුළුවන්ද? ඔක්සිහරණය වෙන්න පුළුවන්. දැන් දරුවනේ මේකින්න හයිඩ්‍රජන්ට ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඔක්සිජන්ට ඔක්සිහරණය වෙන්න පුළුවන්. දරුවනේ මේ දෙකෙන් ඔක්සිහරණය වෙන වැඩිපුර කැමති ඔක්සිජන්ට හයිඩ්‍රජන්. ඔක්සිජන්. එහෙනම් මේ වෙලාවේ හයිඩ්‍රජන්ට සීන් එකක් තියෙනවද නැද්ද මේකේ? දරුවනේ මේක ප්‍රතික්‍රියා කරද්දී හයිඩ්‍රජන්ට සීන් එකක් නැහැ. මොකද හේතුව? හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් කෙනෙක් නා ඔක්සිහරණය වෙන කැමැත්ත. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් කෙනෙක් නා ඔක්සිහරණය වෙන කැමැත්ත වැඩි. වැඩි. එහෙනම් මෙයාට නැහැ. දැන් දරුවනේ දැන් බලපල්ලා මෙතන ඉන්න සල්ප කියන එක්කෙනාට ඔක්සිකරණය ඔක්සිහරණය දෙකම පුළුවන්. මෙතන ඉන්න ඔක්සිජන්ට ඔක්සිකරණය සහ ඔක්සිහරණය දෙකම පුළුවන්. දැන් දරුවනේ ඇත්තටම මට ප්‍රශ්නයක් මෙලාවට ප්‍රශ්නයක් අබ දැන් ප්‍රශ්නයක් නැහැ. තමයි මේ වෙලාවේ ඉන්න දෙන්නටම ඔක්සිකරණය ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒක දරුවනේ මම පැහැදිලිව තේරුම් ගන්න ඕන කාරණේ තමයි සල්පයි ඔක්සිජනුයි ඉන්නේ. දරුවනේ එහෙනම් මේ දෙන්න අතර ප්‍රතික්‍රියා වෙන්න එකෙක් අනිවාර්යෙන් ඔක්සි කරණය වෙද්දී අනිත් එක හරණය වෙන්න ඕන. එකෙක් ඔක්සිකරණය වෙද්දී අනිත් එක හරණය වෙන්න ඕන. දරුවනේ සල්ප වලට ඔක්සිකරණය හරණය දෙක පුළුවන්. ඔක්සිජන්ට ඔක්සිහරණය කරණය පුළුවන්. දරුවනේ මේ වෙලාවේ දරුවනේ සල්ප වලට වඩා ඔක්සිජන් ඍණායන හදන්න කැමැත්ත මොකද්ද වෙන්නේ? ඍණ අයන හදන්න කැමැත්ත මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඍණ අයන හදන්න කැමැත්ත වැඩි නම් දරුවනේ මෙයා ඔක්සිකරණය වෙද්දී මෙයා මොකක් විය යුතුද අනිවාර්යයෙන්. මෙයා ඔක්සිකරණය වෙද්දී මෙයා හරණය විය යුතුමයි. එහෙනම් දරුවනේ මේ වෙලාවේ මේ දෙන්න අතර ප්‍රතික්‍රියාවක් වෙනවා නම් H2O2 කියන එක නඳුරේ පත් වෙනවා කවුරු බවටද? ඍණ දෙකට යන්න වෙන්නේ. කවුරු බවටද? H2O වලට. දරුවනේ මම තවත් අර්ධ ප්‍රතික්‍රියා ලියලිය තවත් දඟල දරුවනේ තවත් මේ ප්‍රශ්න උත්තරේ හොය ඉන්න ඕනද මම? නෑ. දරුවනේ මගෙන් අහලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියා මොනවද ඇදලාද කියලාද? දරුවනේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියා ඵලයක් ලෙස ජලය ලබා දෙයි. ජලය ලබා දෙනවද නැද්ද? ඔව්. ජලය ලබා දෙනවා. එහෙනම් තමයි මේන් යාට මම තවත් මේ ප්‍රශ්නේ කරන්න ඕනද නැහැ. අපි හැබැයි තුන්ත ප්‍රතික්‍රියාව ලියවමු මේක. මම මේන් යාට ලියන්න අවශ්‍ය නැහැ. හොඳේ. මේන් යාට මම මුකුත් කරන්න අවශ්‍ය නැහැ මේක. එයි ජලය ලබා දෙනවා නේද? දරුවනේ මෙතන H2O2 දෙකක් දැම්මා. මේ 2H+. ධන ධර්මයේ 2 ඉලෙක්ට්‍රෝන.
හරි SO2 කියන එක න දරුවනේ යනවා SO2 minus මෙහෙ එන දරුවනේ 2යි H2O මෙහෙ එන දරුවනේ මෙහෙ එනවා 4යි H+ ධන 2යි ඉලෙක්ට්‍රෝන්ස් මේ දෙන එකතු කරාට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන දෙක කැපිලා යනවා දෙක කැපිලා යනවා මේ එනවා H2O2 ධන H2O2 ධන ධර්මයේ දෙකයි ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා දෙකයි H+ කැපිලා යනවා H2O2 අරහේ ජලය දෙකට මෙහි ජලය දෙක කැපිලා යනවා මෙහි SO2 හැදෙනවා මෙහි යනවා ජලය දෙක නැහැ එතකොට මෙහි එනවා SO2 minus ධන ධන 2යි H+ අර පැත්තට කැපිලා ගිහිල්ලා 2යි H+ ධන මෙතන මේ H2O2 දෙක නැහැ නේද හරි H2O2 SO2 ජලය දෙක ගියා හරි ඔන්න දරනේ එතකොට මෙතන අවසාන වශයෙන් හෙල්ල තියෙන්නේ මෙයා S2 minus H+ කියන්නේ දරනේ අතර මෙයාගේ කවුද තියෙන්නේ H2SO4 දරනේ මේ වෙලාවේ ඇත්තටම ජලය හැදෙනවද නැද්ද අබ මේ වෙලාවේ ඇත්තටම ජලය හැදෙනවද නැද්ද අබ ජලය හැදෙනවද නැද්ද දරුනේ මේකෙදි ඇත්තටම වෙන්නේ මොකක්ද දන්නවද හරි SO2 කියන කෙනා බා SO2 කියන කෙනා SO3 බවට පත් වෙනවා හොඳයි උත්තර අහන්න හරි SO2 SO3 බවට පත් වෙනවා H2O2 කියන කෙනා දරුනේ H2O බවට පත් වෙනවා දරුනේ මුන් දෙන්නේ එකතු වුණාම හැදෙන්නේ මොකක්ද මුන් දෙන්නේ එකතු වුණාම හැදෙන්නේ මොකක්ද මුන් දෙන්නේ එකතු වුණාම හැදෙන්නේ මොකක්ද දරුනේ මුන් දෙන්නේ එකතු වුණාම හැදෙන්නේ මොකක්ද H2SO3 H2SO4 දරුනේ මේ ප්‍රතික්‍රියාව ලියලා උත්තරේ ගන්න උඹලා දරුවනේ කෙමිස්ට්‍රි අර SPD වල සමීකරණ කටපාඩම් කරන් ඉන්නවද මේ ප්‍රතික්‍රියාව ගන්න මම මෙතන උගේ බලන්න දැන් මේක ප්‍රතික්‍රියාව ලියා ගන්න උඹලා දරුවනේ මේ කෙමිස්ට්‍රි කටපාඩම් කරන් ඉන්නවද මේවා නෑ නේද බං හරි මේ විදියට පුරුදු යන්න ඊළඟ කතන්දරේ තමයි දරුවනේ දැන් මෙතන මම ජලය හැදෙනවා කියලා ගත්තනේ දරුවනේ මේක ඇත්තටම දැන් උඹලා කියපුවා දැන් මේ උත්තරේ හරිද මේ ප්‍රකාශය හරිද වැරදිද මේ ප්‍රකාශය හරිද වැරදිද අබ මේ ප්‍රකාශය හරිද වැරදිද දරුනේ දැන් මම දන්නෝ H2O2 වලින් කොහොමද H2O2 අනිවාර්යෙන් මොකක් බවටද යන්නේ මේ ලායි H2O2 අනිවාර්යෙන්ම කවුරු බවටද යන්නේ ජලය බවට ඒ අනුව හිතුවොත් දරුනේ මේ ප්‍රතික්‍රියාව අනිවාර්යෙන්ම ජලය මොකක්ද වෙන්නේ ඒ අනුව බැලුවොත් මේ ප්‍රකාශය මොකක්ද වෙන්නේ ඒ අනුව බැලුවොත් මේ ප්‍රකාශය හැබැයි මේ සමස්ත ප්‍රතික්‍රියාව කියලා බැලුවොත් අවසානයේදී හැදිච්ච ජලය ටික මොකක් වෙලා ගිහිල්ලද SO3 එක දිය වෙලා දරම මොකක්ද හදලා තියෙන්නේ H2SO4 හදලා එතකොට අවසානයේදී ඵලයක් විදිහට මට H2SO4 පේන්න අවසානයේ ඵලයක් විදිහට H2SO4 පේන්න අවසානයේ ඵලයක් විදිහට දරන ජලය පේන්න නෑ දරුනේ සමස්ත ප්‍රතික්‍රියාව සලකලා ගත්තොත් මට කියන්න පුළුවන් මේකේ ප්‍රතිඵලයක් ලෙස ජලය හැදෙන්නේ නෑ කියලා. හැබැයි දරුනේ මේක වෙන විදියකින් වෙන දෙයකින් හිතුවොත් දරුනේ මට ඕන නම් කියන්න පුළුවන් මේක ඇතුලේ දරුනේ අනිවාර්යයෙන් මේ ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී මොකක් වෙනවා කියලා. ජලය හැදෙනවා කියලා. ජලය හැදෙනවා කියලා කියන්න පුළුවන්. කාටවත් නෑ කියන්න බෑ. ඒක තමයි ඔයාලා දැකලා තියෙන විභාග පේපරේ සමහර වෙලාවට සමහරවිට උත්තර දෙක තුන තෝරලා තියෙනවා. උත්තර දෙක තුන තෝරලා තියෙනවා. දරුනේ මේක ප්‍රොෆෙසර්ට ඕන නම් මේක හරි කියලා හරි වැරදි කියලා හරි දෙකම ඕන විදිහට අර්ථකථනය කරන්න පුළුවන්ද බැරිද? දරුනේ ඌට ඕන විදිහට මේක අර්ථකථනය කරන්න පුළුවන්. ජලය හැදෙනවා කියලා කියන්න පුළුවන් නෑ කියලා කියන්න පුළුවන්. එතකොට මේ වෙලාවට ගොඩක් දුරට උත්තර දෙකම තෝරන්න තියෙන chance එකකුත් තියෙනවා. සමහර එක උත්තර තෝරන්න පුළුවන්.
හරි එච්චරයි. ඊට පස්සේ දරුවනේ NCl3ට වඩා පහසුවෙන් BCl3 ජල විච්ඡේදනය වෙයි. හරි. දරුවනේ මම උඹලට ජල විච්ඡේදනය චූට්ටක් විතර කියලා දීලා කියනවා. දරුවනේ ජලයේ විච්ඡේදනය වුණොත් හැදෙන්නේ මොනවද? දරුවනේ ජලයේ විච්ඡේද මේව දරුවනේ දැන් මේ කියලා දීපු නැති දේවල් හොඳයි. මේ උඹලට මම කියලා දීලා නැහැ. හැබැයි උඹලා මොලෙන් ගහන්න පුළුවන් දේවල්. දරුවනේ ජලය විච්ඡේදනය වුණොත් ජලය පත් වෙන්නේ කවුරු බවටද? ජලය විච්ඡේදනය වුණොත් ජලය පත් වෙන්නේ කවුරු බවටද? H plus OH minus. H plus OH minus බවට. ජලය විච්ඡේදනය වුණොත් H plus OH minus බවට. දරුවනේ මේ ප්‍රකාශය මට කියලා තියෙනවා. දැන් මම හරි ප්‍රකාශනය අහලා තියෙන මේක හරිද වැරදිද කියන්නේ? දරුවනේ NCl3ට වඩා BCl3 ජල විච්ඡේදනය වෙයි. ඒකෙන් නොකිය කියලා තියෙන දරුවනේ වඩා කියන වචනේ අයින් කරන්නකො. එහෙනම් දරුවනේ මේ NCl3 BiCl3 කියන දෙන්නම අනිවාර්යයෙන් මොකද්ද? ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය වෙනවා. හැබැයි ප්‍රශ්න දෙන්නේ දෙන්නගේ ශීඝ්‍රතාව දෙක නෑ. යාළුවෝ දරුවනේ මේ ජල විච්ඡේදනය කරන ප්‍රමාණය එකිනෙකට වෙනස්. වෙනස්. හරි. මම දැන් මට කිසි දෙයක් හිතෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්න උත්තරේ එක. දැන් මම දරුවනේ කෙමිස්ට්‍රි පේපර් එක MCQ 45ක් ගහනවා කියන්නේ බං ඇත්තටම අතිශය සරල දෙයක්. අතිශය සරල දෙයක්. ඒක දරුවනේ A to Z සියල්ල දැනගන්න ඕනේ නැහැ. දැන් මේක මම හරි විදිහට බලපන්කෝ. දරුවනේ මම බලනවා නයිට්‍රජන් එන අයන පැත්තකින් තිබ්බොත් හරි. බලන්න. හරි? දරුවනේ අපි දන්නවා නයිට්‍රජනුයි බිස්මසුයි තියෙන්නේ. දරුවනේ මේ දෙන්න එකම කාණ්ඩෙද නැද්ද? එකම කාණ්ඩෙද නැද්ද? දරුවනේ මේ දෙන්න එකම කාණ්ඩෙද නැද්ද? එකම කාණ්ඩේ. එකම කාණ්ඩේ. අපට තේරෙන්නේ නැහැ හොඳේ. NCl3 BiCl3 මේ දෙන්න ජල විච්ඡේදනය දානවා. දැන් මේ කියලා තියෙන විදිහට මේ දෙන්නම ජල විච්ඡේදනය වෙනවා. මේ දෙන්නයි සීකත සංසන්දනය කරන්නේ. ඒතර මම දන්නවා ඔය ක්ලෝරින් ඉන්න මෙන්න මේ වගේ ඉන්නවා. සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා ජල විච්ඡේදනය වෙනවද නැද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා ජල විච්ඡේදනය වෙනවද නැද්ද? දරුවනේ සෝඩියම් කියන එක නා ජලයේ දිය වුණාට එයා ජලාණු දෙකට කඩනවද? අනේ උඹලා උදව් කරන්නේ නැතුව මේ ගමන යන්න හරි අමාරුයි බං. දරුවනේ ඔයාලා හිතන්න දරුවනේ ඔයාලා සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ගත්තොත් දරුවනේ ඔයාලා එකේ කතා කරනවා දරුවනේ මේකේ ධනායන ඍණායන දිය වෙනවට අමතරව ජල විච්ඡේදනයක් වෙනවා කියලා කතා කරනවද? නෑ. දැන් මට තේරෙනවා දැන් සමහර ක්ලෝරයිඩ් ඉන්නවා දැන් මෙන්න මේ වගේ ජල විච්ඡේදනය වෙන්නේ. මම මේ ගොඩනගන විදිය. මේ වගේ ජල විච්ඡේදනය වෙන්නේ නෑ. මේ වගේ ජල විච්ඡේදනය වෙනවා. තේරෙන්නේ නැහැ බං. මම නිකන් කල්පනා කර ඉඳිද්දි දරුවනේ මුන් නිකන් මොන සංයෝගද? ආයනික සංයෝගද සහසන්දි සංයෝගද? අයනික සංයෝග. අයනික සංයෝග නිසා උන් ජලයේදී ජල විච්ඡේදනය වෙන්නේ නැහැ. යාලා අයන බවට මොකද්ද වෙන්නේ? ධනායන ඍණායන වෙන්නේ. අපේ දරුවෝ මුල් සහසන්දජ සංයෝග නිසා එහෙනම් ජල විච්ඡේදනය වෙන්නේ මොන වගේ අයද? ඔන්න මට පත්තු වෙනවා. ජල විච්ඡේදනය වෙන්නේ මොන වගේ අයද? සහසන්දි සංයෝග. සහසන්දජ ක්ලෝරයිඩ් කියලා මට හිතෙනවා. අවුලක් නෑ නේද? සහසන්දජ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වෙනවා කියලා මට හිතෙනවා. එහෙනම් දරුවනේ මම දැන් ඊට පස්සේ සලකන්නේ. දරුවනේ මේ දෙන්නගේ හොඳට ජල විච්ඡේදනය වෙන හොඳටම සහසංජකාද සහසංජකතිය අඩු වෙනවා. දැන් මම තර්කයක් කරන්නේ නැහැ දරුවනේ මොකක්ද? මොකක්ද? අයනික කට්ටිය දරුවනේ ජල විච්ඡේදනය වෙන්නේ නෑ. ජල විච්ඡේදනය වෙනවා නම් ජල විච්ඡේදනය වෙන්නේ කවුද එහෙනම්? සහසන්දි. එතකොට සහසංජ අයන ජල විච්ඡේදනය වෙන්නේ මේ සහසංජ ගතිය වැඩි වෙන්න. සහසංජ ගුණ වැඩි වෙන්න මූ ජල විච්ඡේදනය වෙන හැකියාව මොකක්ද?
සහසන් අපි හිතමු මෙහෙම අයනික වෙන්න දරුවනේ ජල විච්ඡේදනයේ හැකියාව මොකක්ද? අඩු වෙනවා. අඩු වෙනවා. එහෙනම් දරුවනේ සහසංජ වෙන්න දරුවනේ. එහෙනම් ජල විච්ඡේදන හැකියාව මොකද්ද වෙන්න ඕන? වැඩි වෙනවා. වැඩි. දරුවනේ මේ දෙන්න ගත්තොත් දෙන්නගෙම ක්ලෝරින් එකයි. දරුවනේ මෙයාට වඩා මෙයා එකම ආවර්ති එකම හාණ්ඩ ඉන්නේ. මෙයාට වඩා මෙයාගේ දරුවනේ ලෝහමය ගුණ මොකද්ද වෙන්නේ? කාණ්ඩ ඔස්සේ පහළදී ලෝහමය ගුණ මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ලෝහමය ගුණ වැඩි වෙන නිසා මගේ රත්තරන් පැටවුනේ. මෙයාට වඩා මෙයාගේ අයනික ගුණ මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි. එහෙනම් දරුවනේ මෙයාගේ සහසංජ ගුණ වැඩි. එහෙනම් දරුවනේ NCl3 කියන එක දරුවනේ BiCl3 ද හොඳට ජල විච්ඡේදනය වෙන්නේ. සහසංජ ගුණ වැඩි. කවුද ජල විච්ඡේදනය වෙන්නේ? NCl3. යකෝ මෙච්චර කියලා දින බොරු කියන්නේ බා හොඳේ. BiCl3 නෙවෙයි. කවුද? NCl3 තමයි දරුවනේ හොඳට ජල විච්ඡේදනය වෙන්නේ. හරි? දැන් ඒ කියන්නේ මයිකෙන් කියපු එක නේ හරියට කිව්වා. මම මෙසේජ් කරන සමහර අය දරුවෝ මෙච්චර කියලා දින උන් කියලා දරුවනේ BiCl3 එක ඔළුව ගන්න විතර පොළවේ හොඳේ. හරි. හරි. දරුවනේ ඊට පස්සේ මට කියලා තියෙනවා ඊළඟ එක. ඊළඟ එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ධන H2SO4 sodium hydroxide ග්‍රානුල H2SO3 නේම H2SO3 අම්ලයේ බිඳු වශයෙන් කීපයක් එකතු කළ විට Na බයිසල්ෆයිඩ් හැදෙනවා. දැන් මේ ප්‍රකාශ හරිද වැරදිද? දැන් දෙවෙනි ප්‍රකාශෙත් වැරදි. හොඳේ පළවෙනි ප්‍රකාශෙත් වැරදි. දෙවෙනි ප්‍රකාශෙත් වැරදි කියලා මම ගන්න. හොඳේ. පළවෙනි එකත් වැරදි දෙවෙනි එකත් වැරදි කියලා මම ගන්න. දරුවනේ. දැන් මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවකට දරුවනේ. දැන් මෙන්න මේ වගේ ප්‍රශ්නකට හරිද වැරදිද කියලා කියන්න. මගේ දරුවන්ගේ අර මොලේ තිබ්බම ඇති. මේ වගේ ප්‍රතික්‍රියා කතා කරලා තියෙන්න ඕනේ නැහැ. දරුවනේ. මෙයා දානවා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්නවා මේ පට්ට තොගය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩක් ඉන්නවා. තමයි මේකට දානවලු දරුවනේ H2SO3 දැන් මේ H2SO3 බිඳු පොඩ්ඩයි දාන්න. දැන් මේ වෙලාවේ වැඩිපුර ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO3 හරි මේ වෙලාවේ පද්ධතිය වැඩිපුර ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් H2SO3 තොර පද්ධතිය ගොඩක් ඉන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බොහෝම චුට්ටයි ඉන්නේ H2SO3 තමයි ඊළඟට මට දැනගන්න ඕන කාරණේ තමයි මේ H2SO3 කියලා කියන්නේ දරුවනේ ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද? දරුවනේ මෙයා ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද H2SO3 කියන්නේ? දරුවනේ මෙයා ඇත්තටම දුබල අම්ලයක්. අපිට ලබන සතියේ ඒ කියන්නේ මේ සතියේ දරුවනේ දාර්ශනික කාණ්ඩ රසායනයට ඕක කතා කරනවා තියෙනවා H2SO3 කෙනෙක් කියන. එයා දුබල අම්ලයක්. නැත්නම් දරුවනේ ඔයාලා දන්න කොහොමද H2SO4 සල්ෆර් ඔක්සිජනගේ ධන 6 මෙතන ධන 4 නිසා දරුවනේ. මෙයාට වඩා මෙයාගේ ආම්ල ප්‍රබලතාවය කොහොමද මොකද්ද වෙන්නේ? මෙයාට වඩා මෙයාගේ ආම්ල ප්‍රබලතාවය කොහොමද මොකද්ද වෙන්නේ? කොහොමද මොකද්ද වෙන්නේ? මෙයාට වඩා මෙයාගේ ආම්ල ප්‍රබලතාවය කොහොමද මොකද්ද වෙන්නේ? අර වෙන බං ඒක කතන්දර දෙයක් නේ. ආම්ල ප්‍රබලතාවය අරයි. ඉතින් තමයි මේ වගේම මෙයාගේ H+ දෙකක් හයිඩ්‍රජන් දෙන්නෙක් ඉන්න නිසා මෙයාට H+ කීයක් දෙන්න පුළුවන්ද? දෙකක්. H+ කීයක් දෙන්න පුළුවන්ද? දෙකක් දෙන්න. H+ දෙකක්. H+ දෙකක් දෙන්න පුළුවන්. දරුවනේ මේ වෙලාවේ දැන් මෙයා දුබල අම්ලයක් නිසා තමයි මේ H+ දෙන්න කැමතිද ඇත්තටද? මේ H+ දෙන්න මෙයා කැමතිද? නෑ. දුබල අම්ලයක් නිසා දෙන්න කැමතිත් නෑ. දරුවනේ මට තියෙන ප්‍රශ්නේ තමයි මේ අතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගොඩාක් ඉන්නවා. ඒකෙන් තමයි පද්ධතියේ තියෙන OH- ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒක නිසා තමයි පද්ධතියෙන් ඉල්ලන H+ ප්‍රමාණය ගොඩක් වැඩිද අඩුද?
දන්නේ දැන් පද්ධතිය OH minus ගොඩක් තියෙනවා කියන්නේ එයා ප්‍රතික්‍රියා කරන්න ඉල්ලන H+ ප්‍රමාණය ගොඩක් වැඩිද අඩුද? වැඩි. එයා ඉල්ලන H+ ප්‍රමාණය ගොඩක් වැඩි. දන්නේ මුගෙන් බින්දු කීපයයි දාන්නේ. මු චුට්ටයි ඉන්නේ. දන්නේ මු චුට්ටයි නම් දාන්නේ. මුගේ දරුවනේ එක හයිඩ්‍රජන් කෙනෙක් ගලවලා දාලා මුගේ දරුවනේ ඉල්ලන H+ වල ඉල්ලීම සපුරන්න පුළුවන්ද කොට බැරි. මු බොහොම චුට්ටක් ඉන්න නිසා දරුවනේ මුට සිද්ධ වෙනවා මුගේ ඉන්න හයිඩ්‍රජන් දෙකම මොකක් කරන්නද? දෙන්න. හයිඩ්‍රජන් දෙකම ගලවන්න වෙනවා. හයිඩ්‍රජන් දෙකම ගලවන්න වෙනවා. හරි. හයිඩ්‍රජන් දෙකම ගලවන්න වෙනවා. ඉතින් දරුවනේ හයිඩ්‍රජන් දෙකම ගැලවුවට පස්සේ දරුවනේ මෙයා හැදෙන්න පුළුවන්ද බැරිද? හයිඩ්‍රජන් දෙකම ගැලවුවට පස්සේ ඉන්නේ දරුවනේ SO3 2- එන ධනායන තියෙන දරුවනේ සෝඩියම් ප්ලස්. දරුවනේ මේ දෙන්න දරුවනේ එකතු වුණාට පස්සේ සෝඩියම් බයිසල්ෆයිඩ් හැදෙන්න පුළුවන්ද බැරිද? සෝඩියම් බයිසල්ෆයිඩ් හැදෙන්න පුළුවන්ද? බෑ. දරුවනේ හැදෙන එකම එක්කෙනා. හරි. හැදෙන එකම එක්කෙනා. Na2 SO3 විතරයි. Na2 SO3 විතරයි. හරි. ඊට පස්සේ දරුවනේ ඊට පස්සේ හරි මේක ටයිප් කරපු දරුවෝ චුට්ටක් වැරදිලා හරි ටයිප් කරපු දරුවෝ චුට්ටක් වැරදිලා දරුවනේ ලිතියම් වාතය දහනය කළ විට දරුවනේ ඔය අපි දන්නවා අපි පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ රසායන කතා කරා. දැන් දරුවනේ අපි S3 රසායනය කතා කරද්දී දරුවනේ අපි දන්නවා සාමාන්‍යයෙන් ලිතියම් කියන එක නේද දරුවනේ ගොඩාක් දුරට දෙවෙනි කාණ්ඩයේ ඇතුලේ ගොඩක් දුරට සමානකම් වෙන්නේ. අපි දන්නවා දරුවනේ පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනිත් ඔක්කොම දරුවනේ වායුගෝලීය වාතයේ ප්‍රතික්‍රියා කරද්දී O2 එක විතරයි ප්‍රතික්‍රියා. හැබැයි ලිතියම් කියන එක නේද දරුවනේ ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කළ දරුවනේ නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන හදන්නේ Li3N. ඔබ දරුවනේ සමහර දරුවෝ හරි කියලා නේද LiN3 නෙමෙයි Li3N. ඒ අර උරින්න තුන මූ දාන. හරි. එතකොට මේක කියලා තියෙන්නේ ලිතියම් වාතය දහනය කළ විට Li3N වෙන්න ඕනද? ලබා දුන්නද? ඒක වැරදි. එතකොට ලබා දුන්නද? මැග්නීසියම් මෙසේ නොවේ. දරුවනේ මැග්නීසියම් කියන එකත් දරුවනේ නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා එයා ලබා දෙනවා Mg3N2. එයාත් ලබා දෙනවා. එතකොට කොහොමද මේ නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරලා ලිතියම් දෙක සංයෝග වැරදි නිසා මේ ප්‍රකාශය වැරදි. ඊළඟට මට අවසාන ප්‍රකාශ විදිහට කියලා තියෙන ප්‍රශ්න ප්‍රකාශය. පළමුවන කාණ්ඩයේ ඕනෑම ලෝහ නයිට්‍රේටයක් රත් කළ විට ලැබෙන ඵලයට. පළවෙනි කාණ්ඩයේ ඕනෑම නයිට්‍රේටයක් රත් කළ විට ලැබෙන ඵලයට ඇලුමිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට ඇමෝනියා වායුව ලබා වේ. දරුවනේ හරි අපිට කියලා දෙන දරුවනේ අපිට කියලා දෙන මොකක්ද? පළමුවන කාණ්ඩයේ ඕනෑම ලෝහ නයිට්‍රේටයක් රත් කළ විට අපි උදාහරණයක් දරුවනේ KNO3 ගමු. KNO3 රත් කරොත් දරුවනේ මොකක්ද වෙන්නේ? KNO3 රත් කරොත් මොකක්ද ලැබෙන්නේ? ආදරනේ පළවෙනි කාණ්ඩේ දරුවනේ ලිතියම් නයිට්‍රේට් හැර අනිත් ඔක්කොම නයිට්‍රේට් වලින් ලැබුණේ මොකක්ද? කො දරුවනේ KNO2 සොලිඩ් ගන්න O2 ලැබුණේ. ඊට තුලිත කරගන්න මට මෙතෙන්ට දෙකක් දාලා මෙතන දෙකක් දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දරුවනේ මට මෙතන කියලා තියෙනවා ලැබෙන ඵලයට මෙයාට ලැබෙන ඵලයට
ඇලුමිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඇලුමිනියම් කුඩු සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරලා රත් කළ විට ඇමෝනියා වායුව ලබා දෙනවා. බරුනේ NH3 ගෑස් ලබා දෙනවා. බරුනේ මේ ප්‍රකාශය හරිද වැරදිද? මේ ප්‍රකාශය හරිද වැරදිද? ආදරුනේ මේ ප්‍රකාශය හරිද වැරදිද? හරි මම මෙහෙම අහන්නකො මම මෙතන. හරි අපි මේක ලස්සනට කතා කරමු. දරුනේ අපේ මේකේ පළවෙනි ප්‍රකාශය වැරදිද? පළවෙනි ප්‍රකාශය වැරදිද? දැන් පළවෙනි ප්‍රකාශය මට හරි කියලා ගන්නත් පුළුවන් වැරදි කියලා ගන්නත් පුළුවන් පොඩි සීන් එකක් තියෙනවා. දෙවෙනි ප්‍රකාශය හරිද වැරදිද? ෂුවර් ෂොට් දෙක වැරදි. තුන දරුවනේ කොහොම වැරදි. හතරත් වැරදි. දැන් දරුවනේ එක හරි ගියොත් පහ වරදින්න ඕන. පහ වැරදුනොත් sorry පහ හරි ගියොත් එක මොකද්ද වෙන්නේ? පහ හරි ගියොත් එක මොකද්ද වෙන්නේ? වරදින්න ඕන. දරුවනේ අපි විෂය නිර්දේශය කතා කරනවා දරුවනේ नाइट्रोजन अंतर्गत आयन हඳුනා ගැනීමේ පරීක්ෂණ. नाइट्रोजन अंतर्गत आयन හඳුනා ගැනීමේ පරීක්ෂණ. හොඳට අහගෙන ඉන්න බඳ. හරි ලස්සන කතන්දරයක් කියන්නේ. අපි දන්නවා ඒ ධර්මයේ ඇමෝනියම් හඳුනා ගැනීමේ පරීක්ෂණ කතා. ඊට අමතරව ධර්මයේ කවුරු හඳුනා ගැනීමේ පරීක්ෂණ කතා කරන්නේ අපි. ආදරනේ අර දේවදා මිශ්‍ර ලෝහිත ප්‍රතික්ෂා එහෙම කතා කරන දරුනේ ඇමෝනියම් අයන හඳුනා ගැනීමේ පරීක්ෂණ සහ තවදුරටත් අපි කවුරු හඳුනා ගැනීමේ පරීක්ෂණ කතා කරනවා NO3- නයිට්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. දරුනේ හැබැයි මේ වෙලාවේ ඉන්නේ නයිට්‍රේටයක්ද නැත්නම් මේ වෙලාවේ ඉන්නේ නයිට්‍රේටයක්ද නැත්නම් NO3- නේද නැත්නම් නෑ එරයින්නේ දරුනේ NO2- දරුනේ NO2- වල ඔය වගේ ප්‍රතික්‍රියාවක් අපි කතා කරලා තියෙනවද නැද්ද? දරුනේ NO2- හඳුනා ගැනීමේ පරීක්ෂණය අර අපි එහෙම දෙයක් කතා කරලා තියෙනවද නැද්ද? නෑ. අපි එහෙම දෙයක් කතා කරලා නැති නිසා දරුනේ මම මේ ප්‍රකාශ කෙලින්ම ගන්න පුළුවන් මොකක් කියලාද? දැන් අපි මෙහෙම දෙයක් කතා කරලා දරුනේ අපි මේ ඇලුමිනියම් උයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවක් කතා කරලා දෙන කාත් එක්කද? දරුනේ නයිට්‍රේට් එක්කද NO2- එක්කද? මට මේක වැරදි කියලා ගන්න පුළුවන්. මේක වැරදුනොත් දරුනේ අනිවාර්යයෙන් එක කෙනෙක් කියලා මොකද වෙන්නේ? එක කෙනෙක් කියලා මොකද වෙන්නේ? හරි යනවා. දැන් දරුනේ මම මෙහෙම හිතනවා. අපි නිකන් පොඩක් මේක වෙන ප්‍රතික්‍රියාවක් හිතමු දරුනේ. හරි. දරුනේ නයිට්‍රේටුයි ඇලුමිනියමුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉදිද්දි දරුවනේ මේ ඇලුමිනියම් කියන එක කෙනා මොකක්ද වෙන්නේ දරුවනේ? දරුවනේ ඇලුමිනියම් කියන්නේ උභයගුණී ලෝහය. මොකක්ද? ඇලුමිනියම් කියන්නේ උභයගුණී ලෝහය. ඒ නිසා දරුවනේ යාට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කවුරු එක්කද? දරුවනේ එයාට පුළුවන් ඇලුමිනියම් කියන කෙනාට මට උදව් කරලා බලන්න. නැත්නම් දරුවනේ මේ ලස්සන කතන්දර කියන්න බෑනේ. උට අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ඊට අමතරව බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. අම්ල බස්ම දෙකත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ දරුවනේ මෙයාට බස්මයක් තියෙද්දී එහෙනම් මේ ඇලුමිනියම්ට ප්‍රතික්‍රියා කරන්න පුළුවන්ද බැද්ද? එයාට ප්‍රතික්‍රියා වෙලා එයාට පුළුවන් ALO2- හදන්න බාෂ්ම මාධ්‍යදී ALO2- හදන්න පුළුවන්. ඒක අපි දන්නවා NO3- එක ප්‍රතික්‍රියා කරාම ඒක තමයි. අර ALO2- හදන්න පුළුවන්. ඒක දන්නේ OOXY ඇලුමිනියම් කියන එක නා බිඳුවේ ඉඳපු එක්කෙනා OOXYකරණය වෙලා තියෙනවා. එහෙනම් පද්ධතියේ තියෙන කවුරු හරි මොකක් විය යුතුමද? පද්ධතියේ තියෙන මොකක් හරි දරුනේ මොකක් විය යුතුමද? ඔක්සි හරණය විය යුතුමයි. එතකොට දරුවනේ මම දන්නවා NO3- දැන් මේ දෙන්න දාලා දරුනේ NO3- හඳුනාගෙන පරීක්ෂණයේ ඇමෝනියා පිට වෙනවා. අනේ ඇමෝනියා පිට වෙනවා.
එතකොට මේ NO3 මයිනස් වල ඉන්න නයිට්‍රජන් කෙනෙක් නම් මේ වෙලාවේ මොකක්ද වෙලා තියෙන්නේ? අදනේ නයිට්‍රේට් හඳුනා ගැනීම පරීක්ෂණයේ දරුවනේ NO3 මයිනස් එක නම් මොකක්ද වෙලා තියෙන්නේ ඇමෝනියාවේ? ඔක්සිහරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා. මම තව දෙයක් කියන්නම්. මේ වෙලාවේ ඉන්න දරුවනේ NO2 මයිනස් කෙනෙක් නම් ස්ථායිද අස්ථායිද? NO2 මයිනස් කෙනෙක් නම් ස්ථායිද අස්ථායිද? නයිට්‍රේට් වල දාන තුනේ අස්ථායි. අස්ථායි. දරුවනේ ඒක නිසා මු නිතරම බලන්නේ මොකක් වෙන්නද? අපි නිකන් කිව්වොත් මු මොකක් වෙන්න බලයිද? අස්ථායි නිසා. ස්ථායි වෙන්න බලයි. ඒක නිසා මු ප්‍රතික්‍රියාවක් වෙන්නත් කැමති වෙයි. දරුවනේ මුන් දෙන්න ප්‍රතික්‍රියා කරද්දී මූට ඔක්සිහරණය වෙන්න පුළුවන් නම් දරුවනේ මූට ඔක්සිහරණය වෙන්න පුළුවන් වේද බැරි වේද? පුළුවන් වෙන්නේ. හරි. එතකොට දරුවනේ එහෙම එකපාරට හොයාගන්න නැහැ. හැබැයි දරුවනේ අපි දැන් ගොඩනගපු තර්ක අනුව මේ වෙලාවේ දරුවනේ ඇමෝනියා පිට වෙන්න පුළුවන්ද බැරිද? දරුවනේ මේ වෙලාවේ ඇමෝනියා පිට වෙන්න පුළුවන්ද බැරිද? දරුවනේ මේ වෙලාවේ ඇමෝනියා පිට වෙන්න පුළුවන්ද බැරිද? හරි. එතකොට දරුවනේ ඒක පොසිබල්. ඒක නිසා මම මේ ප්‍රකාශය හරි කියලා ගන්නවා. මේ ප්‍රකාශය හරි කියලා ගන්නවා පළවෙනි ප්‍රකාශය වැරදි කියලා ගන්නවා. උත්තරේ පහ. හරි. උත්තරේ පහ. හරි. උත්තරේ පහ හොඳේ. උත්තරේ පහ. හරි. එක තෝරන්න බෑ එක වැරදි එතකොට. හරි. එකට දෙන්න බෑනේ එක වැරදිනේ. හරි.